තෙරුවන් සරණයි හැම දිනාටම. අදත් අපේ සුපුරුදු දහම් හමුව මේ හිමිදිරි උදෑසන අපි බලාපොරොත්තු වෙනවා පවත්වාගෙන යන්න මෙතෙන් සිට. අද විවාහාර වර්ෂයෙන් 2020 වර්ෂයේ දෙසැම්බර් මාසේ 13 වැනි ඉරිදාව ශ්‍රී ලංකාවේ වේලාවෙන් ඒ වගේම උදෑසන 5:30 සිට අප හෝරා දෙකක් පමණ මේ දහම් හමුව සඳහා ගත කරනවා. අපි සහභාගී වෙන්නේ අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන්. ඉතින් වෙනද වගේම මේ දහම් හමුවට අදත් අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස බොහොමත්ම ගෞරවයෙන් සහ සම්බන්ධ වී සිටිනවා. අපි හැමදෙනාම කල්යාණ මිත්‍රත්වයෙන් තාම ගෞරවයෙන් පළමු කොට පිළිගන්නවා. අපි දහම් හමුව ආරම්භ කරමු. වෙනදා වගේම මේ උතුම් තථාගත ධම අවබෝධ කරගෙන ලෝක සත්‍යය කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ ගෞරවයෙන් සිහි කරගෙන নমස්කාර පාඨය තුන් වාරයක් කියලා සම්බුද්ධ වන්දනාවෙන් අපි දහම් හමුව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අවසරයි පූජනීය ස්වාමීන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා ඇතුළු ධම් සභාවට එකතු වී සිටින කල්යාණ මිත්‍ර හැම දෙනාගෙන්ම අපි අපේ දහම් හමුව කාලයක් තිස්සේ පවත්වාගෙන යනු ලබනවා. මේ ආකාරයෙන් අපි මේ විදිහට දහම් හමුවක් පවත්වන්නේ ඇයි කියන කාරණේ අප දන්නවා. මේ ආරම්භ කරේ බුදු පියාණන් වහන්සේමයි. ධම් සභාව මේ තථාගත ධර්මය දැන අවබෝධ කරගෙන තේරුම් කරගෙන ඒ පිළිබඳව පැහැදිලි ගැඹුරු ඥානයක් ඇති කර ගැනීමෙන් තමයි මේ යහපත් ප්‍රතිපදාවට නැත්නම් ආර්ය ප්‍රතිපදාවට අපි යොමු වෙන්නේ. ඒකට අපි කියනවා මේ අවබෝධයේ සම්මා දිට්ඨි කියලා. කෙටියෙන් නිවැරදි දැක්මක් ඇති කර ගැනීමෙන් තමයි ඉතින් ධර්ම සාකච්ඡා දහම් හමු පවත්වන්නේ. අන්න ඒ සම්මා දිට්ඨිය ඇති කර ගැනීම සඳහා මූලික වශයෙන් ගත්තම සම්මා දිට්ඨිය අපිට පේන්න පුළුවන් අවස්ථා තුනක්. අපි අසුතව පුතුජන මට්ටමේ ඉන්නකොට අපිට සම්මා දිට්ඨිය ඇති කර ගැනීම සඳහා හුඟක් දුරට උපකාරී වෙන්නේ මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය තමයි. එවැනි කෙනෙක් හමු වෙලා සත් ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් මේ தત્ත්වය ඇති වෙනවා. ඒක අවශ්‍යමයි. අපිට ඒ දේ ලැබිලා තියෙනවා. මේ බුද්ධ කල්යාණ මිත්‍රයන් වහන්සේ හමු වෙලා තියෙනවා අපිට. මුහුණට මුණ ගැහිලා නෙවෙයි. නමුත් අපිට දැන් මුණ ගැහිලා තියෙනවා මේ ධර්මයේ තුලින්. ඒ වගේම සත් ධර්මයේ තියෙනවා. ශ්‍රවණය කරන්න මේ කල්යාණ මිත්‍ර පරම්පරාවෙන් පරම්පරාවට මේ සත් ධර්මයේ බොහොම පරිස්සමෙන් රැගෙන ඇවිල්ලා තියෙනවා. ඒ හුදෙක් සුතමය ඥානයකින් විතරක් නෙවෙයි, චින්තාමය භාවනාමය වශයෙන් මේ ධහම ඉදිරියට පවත්වාගෙන ඇවිදින් තිබෙනවා. ඒක නිසා අපිට මේ ධහම ශ්‍රවණය කරන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් සුතමය කොටස සකස් වෙලා ලියවිලා තිබෙනවා. ඉතින් ඔය ආරම්භක වශයෙන් ගත්තම අපිට ඔය කල්යාණ මිත්‍රාශ්‍රේ සද්ධර්ම ශ්‍රවණය මේ සම්මා දිට්ඨියේ මූලික අවස්ථාවට එන්න නැත්නම් සම්මා දිට්ඨියට එන්න ආධාර වෙනවා, උපකාර වෙනවා. පරතෝ ഘോഷය කියලත් ඔකට වචනයක් යෙදලා තියෙනවා. වෙනත් කෙනෙකුගේ අවදි කිරීමක් වගේ දෙයක්.
මේ ഘോഷ කියන වචනේ සාමාන්‍ය ව්‍යවහාරයේ දෙන්නේ ශබ්ද කරනවා කියන වගේ අදහසකින්. නමුත් ශබ්ද කරලා අවදි කරනවා කියන තේරුමක් එතන තියෙනවා. අපි බුදියගෙන ඉන්නකොට බොහෝ වෙලාවට මේ ഘോഷය අපි කරනවා කෙනෙක් හරවන්න. ඉතින් ඒ වගේ දෙයක් තමයි මේ අපි අසුතවා පුතුජන මට්ටමේ ඉන්නවා කියලා කියන්නේ. එක්තරා විදිහක කාමයෙන් අවිද්‍යාවෙන් අන්ධකාරයට ගිහිල්ලා එහෙම එක්තරා නිද්‍රාවක මුසපත් භාවයක ඉන්න අවස්ථාවක්. ඒ වගේ අවස්ථාවක මේ ഘോഷය සත්පුරුෂයන්ගේ කල්යාණ මිත්‍රයන්ගේ ഘോഷය නැත්තම් අවදි කිරීම අවශ්‍ය වෙනවා. ඉතින් අපිට ඒක ලැබිලා තියෙනවා. ඊළඟට එහෙම අවදි වෙච්ච අපි වටපිට බලනවා. අවට බලන ස්වરૂපයක් තියෙනවා. එතකොට ඔන්න තේරෙන්න පටන් ගන්නවා තමන් අර නිින්දෙන් හැරුණත් එහෙමනේ. හැරුණාම එක සැරේට වටපිට බලපුවාම තමයි තේරෙන්නේ තමන් ඊ රාත්‍රියේ කොහෙද නිදාගෙන තියෙන්නේ, කොතනද මේ දැන් ඉන්නේ කියන ටික. ඒ වගේ සම්මා දිට්ඨියේ මැද කොටසට එමේදී ගොක් වෙලාවට අපිට උපකාරී වෙන්නේ අපේම චින්තාමය භාවනාමය ප්‍රඥාව. අර සම්ප්‍රදායික වචන වලින් කිව්වොත් සප්පුරිස සංසේවෝ සද්ධම්මස්සවණං ළඟට තියෙන්නේ යෝනිසෝච මනසිකාරෝ ධම්මානුධම්ම පටිපatti කියලා. එතකොට අර හැරිච්ච පුද්ගලයෙක් වටපිට බලනවා වගේ ටිකක් මෙනෙහි කරලා බලපුවාම යෝනිසෝච මනසිකාරෝ මේවා නුවණින් මෙනෙහි කරලා බැලීම. නැත්නම් අපි ඒකට චින්තාමය කියලා කියන ওই අවස්ථාව දෙවෙනි අවස්ථාව. ඒක තමන්මයි කරන්නේ. ඒක පරතෝ ഘോഷේ නෙමෙයි. යෝනිසෝච මනසිකාරෝ නැත්නම් චින්තාමය වශයෙන් ඇති කර ගන්නා වූ ප්‍රඥාව. ඉතින් අපි හුරු පුරුදු වෙන්න ඕන මේ චින්තාමය වශයෙන් ටිකක් අපේ මේ මනස සංසුන්ව යොදවන්න. ඉතින් ඒක ටිකක් දුෂ්කරයි, අමාරුයි. මොකද හේතුව සත්වයාගේ මනස නිතරම යෙදිලා තියෙන්නේ කාමයේ පැත්තට. මේ කාමය කිව්වම හුඟ දෙනෙක් ඉතින් ඒක මහා නරක දෙයක්, කැත දෙයක් කියලා තමයි කියන්න පුරුදු වෙලා තියෙන්නේ. කාමය කියන්නේ නරක දෙයක්, කැත දෙයක් නෙමෙයි, ස්වභාවික සංසිද්ධියක්. ඒක සෝබාධමයට අයිති දෙයක්. ඒක තතතාව යථාභූතය. මේ ඇහැ කන නාසය දිවකය තියෙන සත්‍යයන්ට ඊට අදාළ අරමුණු වලට ඒ ඇහැ කන නාසය දිවකය යොමු වෙනවා. ඊළඟට ඒවා යොමු වුණාම ඒවා මනසින් පස්සාහාර විදිහට චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජීවහා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස ආදී වශයෙන් පස්සාහාර වෙනවා. පස්ස වෙනවා කියලා අපි කියන්නේ ඒවා ස්වභාවික සංසිද්ධි. ඉතින් ඇස් කන් නාසය දිවකය මේවා තියෙනවා නම්, මනස තියෙනවා නම් මේවා ස්වභාවික සංසිද්ධි. මේවට අපි කියන්නේ හේතුඵල ධර්මතාව කියලා, පටිච්ච සමුප්පන්නතාව කියලා. කාමය කියලා කියන්නේ. ඉතින් සාමාන්‍ය සත්වයාගේ කය මනස දෙක, සිත කය පසින්දුරන් සහ මනස යොමු වෙලා තියෙන්නේ කාමයේ පැත්තට. ඒක නිසා චින්තාමය නැත්තම් සිතීම, චින්තනය යොමු වෙලා තියෙන්නේ ඒ පැත්තටමයි. අපි ගැන හිතලා බලන්න. මේ සාමාන්‍ය අපි මේ ධර්ම ප්‍රතිපදාවේ යන ඇත්තෝනේ උදේ ඉඳලා හවස වෙනකන් අපි හිතන දේවල් ගැන අපිම නිරීක්ෂණය කරලා බැලුවොත් මේවා අවංකව කරන්න ඕන. භාවනා කරනවා කියන්නේ දැන් මේවා. අපි අවංකව හිතලා බැලුවොත් අපි මොනවා ගැනද හිතලා තියෙන්නේ? උදේ හැරුණු මොහොතේ ඉඳලා හවස නිින්දට යන වෙලාව වෙනකන් අපිට පුළුවන් හිතපු දේවල් ගැන මෙනෙහි කරලා බලන්න. දවසේ කරපු කියපු හිතපු දේවල්. ඒක හොඳ දෙයක්. ඕනනම් නිින්දට යන්න පෙර මේ පරිේශණය කරන්න පුළුවන්. මේවට අපි කියන්නේ ආර්ය පරිේශණ කියලා. Taman ගැන සෙවීම. ඉතින් අපි හොයලා බලනවා එහෙම. හොයලා බලපුවාම අපිට පේනවා අපි හිතලා තියෙන්නේ මොනවා ගැනද? කතා කරලා තියෙන්නේ මොනවා ගැනද? කය වචනය භාවිත කරලා තියෙන්නේ මොනවා සම්බන්ධයෙන්ද කියලා. එහෙම බලපුවම අපිට පේන හුඟක්ම ඒවා යෙදිලා තියෙන්නේ කාමයේ. ජීවිත පැවැත්මට අදාළ, ලෝක පැවැත්මට අදාළ දේවල් සම්බන්ධයෙන් තමයි මේ මෙහෙවීම කෙරලා තියෙන්නේ. එතකොට චින්තාමය පැත්ත, මානසිකාර පැත්ත, එහෙම නැත්නම්
සිත මෙහෙවන අංශය දිහා හොඳට නිරීක්ෂණය කරලා බැලුවොත් අසුතව පුතුජන මට්ටමේදී නම් සම්පූර්ණ කාමයේ පැත්තට විතරයි ඒක ඉදලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ දෙවනි මට්ටමේදී අර සත්පුරුෂයන්ගේ කල්යාණ මිත්‍රයන්ගේ නැවත නැවත අවදි කිරීම. ඒකට අපි කියන්නේ කාලේන ධම්ම ශ්‍රවණං කාලේන ධම්ම සාකච්ඡා කියලා. ඒක ඕන. අර පළවෙනි ഘോഷයේ පරතෝ ഘോഷය කරලා අවදි කිරීම විතරක් නෙවෙයි නැවත නැවත යොමු කිරීමක් අවශ්‍ය වෙනවා. නැත්තම් අපි පුරුද්දට කාමයේ පැත්තට මේ චින්තාමය නැත්තම් සිතන ගතිය ඒ පැත්තට බරව යනවා. මේවා තම තමන්ගේ ජීවිතවලින් අපි විමසලා බලනවා. දැන් මේ මං කියන කාරණා මම මගේ ජීවිතය තුළින් විමසා බැලුව අත්විඳි අත්දුටු අත්දැක්ක දේ. එහෙම තමයි අපිට වැටහෙන්නේ තේරෙන්නේ. අපි මේ භාවනාව නොකළොත් අපි නිකන් පොත කියවනවා නැත්නම් සූත්‍ර කියවනවා විතරක් වෙයි. එහෙම නෙමෙයි අපි බලනවා. අපිට ඔය ලක්ෂණය අපිට පේනවා. අපි වැඩිපුරම චින්තාව නැත්නම් සිත යොදවලා තියෙන්නේ යෙදවිලා තියෙන්නේ මෙහෙ වෙලා තියෙන්නේ ලෞකික පැත්තට. නැත්නම් අපි ඒක කාමය කියලා කියනවා. එතකොට මේ නිෂ්කාමය නැත්නම් අලෞකිකත්වය ලෝකුත්තරත්වය පැත්තට හිත යොමන්න නැවත නැවත මේ කාලේන ධම්ම ශ්‍රවණං කාලේන ධම්ම සාකච්ඡා. ඒ කියන්නේ කල්යාණ මිත්‍රයන්ගේ නැවත නැවත සිහි කැඳවීම. ඒ සිහි කැඳවීම අවශ්‍ය වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් තිස්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට නැවත නැවත බණ කියලා තියෙන්නේ. නැවත නැවත ධර්මයේ දේශනා කළා තියෙන්නේ. නැත්නම් එක සැරයක් මේක දේශනා කළා නතර වෙන්න පුළුවන්. එකම ධර්ම කාරණේ. එකම කාරණේ. චතුරාර්ය සත්‍ය ගැන මොනතරම් අවස්ථා ගණනාවක දේශනා කළා ඇද්ද? පරයාය ක්‍රමයට. එතකොට මේ නික්කම්ම දේශනා එහෙම නැත්නම් ලෝකුත්තර ලෞකිකත්වය ඉක්මවා යාමට මඟ පෙන්වන දේශනා. එහෙම නැත්නම් අපි ඒවට නිබ්බාන පටිසංයුත්ත දේශනා කියලා. එවැනි අවදි කිරීම නැවත නැවත කරනවා. අපිත් අපේ ජීවිතේ ඒක නැවත නැවත කරගන්නවා. විශේෂයෙන් අපි හැමෝම නිවන් මාගේ යන අය හැටියට මේ කාරණේ අපි මතක් කරගන්නේ. එතකොට අර චින්තාමය පැත්ත බොහෝ වෙලාවට අර පළමු අවදි කිරීම කළත් මේකට මම ගන්න නිදර්ශනේ මම එහෙමම ගන්න දිගටම අපි අර කෑ ගහලා කෙනෙක් අවදි කරාට සමහර වෙලාවට ආයි වැටිලා බුදිය ගන්න. ඒ ලක්ෂණේ පේන්න තියෙනවනේ. අර නිදි මත කියලා දෙයක් අපේ තියෙනවා. ඒ වගේ තමයි සත්‍යය. කාමයෙන් මත් වෙලා ඉන්නකොට අර බුද්ධ කල්යාණ මිත්‍රයෙක් කෑ ගහලා අවදි කෙරුවට මොකද? ආපහු වැටිලා බුදිය ගන්න. ඒ වගේ නිදි හැරුණු කෙනෙක් ආයේ කම්මැලිකමට ආයි බුදිය ගන්නවා වගේ ආපහු කාමයට වැටෙනවා. අකුසලයට වැටෙනවා. එතකොට ඒ නිසා තමයි බුද්ධ කල්යාණ මිත්‍රයෙක් ආයි ධර්මයේ දේශනා කරන්නේ. නැවත නැවත දේශනා කරන. ආයිමත් කෑ ගහලා හැරවන. එක සැරයක් හැරුවට මොකද ආයි කම්මැලිකමට නිින්දට වැටුණා. ආයි හැරවන. නැවත නැවත හැරවන. එතකොට මේ අපි කරන මේ සද්ධර්ම ශ්‍රවණේ මේ දේ අන්න එවැනි දෙයක්. නැවත නැවත හැරීමක්. දැන් අපි ඒක කරන්නේ අප විසින්ම කරගෙන යනවා. ඉතින් මෙහෙම කරගෙන යද්දි ඔන්න නිදිගැට ඇරලා කම්මැලිකම අතෑරලා දැන් ඔන්න අවට පිටේ බලලා ඔන්න තමන්ම මෙනෙහි කරන්න පටන් ගන්නවා. අද මට මොනවද කරන්න තියෙන්නේ? දැන් මොනවද කරන්න තියෙන්නේ? ආදී වශයෙන් අන්න අර නිින්දෙන් නැගිටලා ඇහැරිලා තමන්ම මූණකට සෝදගෙන සූදානම් වෙලා ඇඳ පැළඳගෙන තමන්ගේ කාර්යභාරය මෙනෙහි කරලා පුද්ගලයෙක් දවසේ වැඩ කටයුතු වල යෙදෙන්න වගේ. මම මේ නිදර්ශනයක් කියන්නේ. අන්න ඒ වගේ අපි අසුතවා පුතුජන මට්ටමේදී කාම නින්දට වැටිලා ලෞකිකත්වයේ නැමැති නින්දෙන් හොඳටම ඒකට යෙදිලා ඉන්න අවස්ථාවක මේ විදිහට බුද්ධ කල්යාණ මිත්‍රයාගේ අවදි කිරීමෙන් අපි අවදි වෙනවා. සුතවා අරිය ශා วก වෙනවා.
හැබැයි සුතව ආර්ය ශාවක වුණත් අර ඇහැරුණු මිනිස්සයා ආයි කම්මැලිකමට නිින්දට වැටෙන්න වගේ පුරුද්ද විශේෂයෙන් චින්තාමය පැත්ත මම මේ හුඟක් කතා කරන්නේ මෙතෙන්දී. ඒක අර පරණ පුරුද්දට ලෞකික පැත්තට චින්තනය යන. ඒවා ගැන හිතන්න, ඒවා ගැන කල්පනා කරන්න, ඒවට බර වෙලා ඒවා ගැන හැඟීම් බර වෙනවා. හැඟීම් බර වෙනවා ලෞකික දේවල් පිළිබඳව. ඉතින් එහෙ වෙලා ආපස්සට එහෙම වෙන්න පුළුවන්. ඒක නිසා නැවත නැවත කූද්දනවා, නැවත නැවත කෑ ගහලා ഘോഷණය කරලා ආහාරවනවා වගේ මේ ධර්ම මාර්ගයේ යද්දී පරතෝ ഘോഷය නැවත නැවත අවශ්‍යයි. අපි ඒකයි මේ විදිහට මේ ධර්ම සාකච්ඡාව නැවත නැවත කරන්නේ. කාලේන ධම්ම ශ්‍රවණං, කාලේන ධම්ම සාකච්ඡා ආදී වශයෙන් මේක නැවත නැවත කරන්නේ හේතුව නිසා. ඉතින් ওই විදිහට දෙවෙනි පියවරේදී මේ හිතලා මතලා ඇහැරුණු පුද්ගලයා අද දවසේ මට මොනවද කරන්න තියෙන වැඩ කටයුතු කියලා හිතලා මතලා වැඩ කරනවා වගේ අපිත් දැන් සුතවාරී ශාවක මට්ටමේදී අපි දැන් අපේ නිවන් මාර්ගට අවශ්‍ය කරන දේවල් නැවත නැවත හිතලා කල්පනා කරලා ඒවයි යෙදෙන්න. ඒ කමටහන් තෝරාගෙන, ඒ ධර්ම කොටස් තෝරාගෙන ඒවා හොඳින් අවබෝධ කරගෙන ඒවයි යෙදෙන්න. ඉතින් එහෙම යනකොට ඊළඟ පියවර වෙන්නේ භාවනාමය ප්‍රඥාව. එතකොට අත්දැකීම් ලැබෙනවා. අත්දැකීම් සහිත පුද්ගලෙක් වෙනවා. ඒ පුද්ගලයාට අර ඇහැරිලා ඉඳපු මිනිස්සයාට සමහර වෙලාවට එයා පහුවෙලා ඇහැරිලා වැඩ ප්‍රමාද වෙලා ඒ වයින් ඇතිවෙච්ච දේවල් ඔක්කොම අත්දැකීමට හසු වෙනවා. හසු වුණාම එයාට යම් දවසක තේරෙනවා මම මේ නිින්දට වැටිලා කම්මැලිකමට නිදාගෙන ඉඳීමෙන්ම මගේ සෑහෙන වැඩ කටයුතු අතපසු වෙලා නේද? මම මේ ඒ අතපසු වීම නිසා විඳින දුක්ඛ දෝමනස්ස නේද මම මේ විඳින්නේ කියන එක එයාටම තේරෙනවා. එතකොට මොකද කරන්නේ? එයා ආපහු අර නිින්ද නැමැති ප්‍රමාදය වළක්ව ගන්න. ඊට පස්සේ කවුරුවත් හරවන්න ඕනේ නැහැ. උදෑසන නැගිටිනවා. නැගිටලා තමන්ගේ සුපුරුදු වැඩ කටයුතු ටික කරනවා. ඔය නිදර්ශනෙන් මම කියන්නේ මේ අපි එන පිළිවෙල අනුපිළිවෙල. සුතමය, චින්තාමය, භාවනාමය වශයෙන්. දැන් භාවනාවට ගියාම තමයි අපේ ප්‍රමාද දෝෂ සේරම පේන්නේ. එතකන් නෑ. එතකන් අර මුල් අවස්ථාවේ සුතමය අවස්ථාවේ අර කෑ ගහලා ඇහැරවනවා වගේ සමහර වෙලාවට ඇහැරවන මිනිස්සයා එක්ක තරහයි. මේ නිදර්ශනය හොඳට ගලපලා කල්පනා කරලා බලන්න හැමෝම තම තමන්ගේ ජීවිතවලට මම නම් මේක මගේ ජීවිතේට හොඳට ගලපාගත්ත හොඳින් මගේ ජීවිතය තුලින් දැකපු නිදර්ශනය. අර හොඳට නිදියගෙන ඉන්නකොට කවුරු හරි ඇවිල්ලා කූද්දපුවාම ඇහැරපු මිනිස්සයා එක්ක තරහ යනවා. කේන්ති යනවා. එයාට දොස් කියනවා. එයා දන්නවා මේ මිනිස්සයා දැන් ඇහැරවන්න ඕන, මේ ඉගෙන ගන්න කෙනෙක් නම් ඒකට යන්න ඕන, වැඩපල කරන කෙනෙක් නම් ඒකේ යෙද වෙන්න ඕන. මෙහෙම නිදෙගෙන හිටියොත් මේ මිනිස්සයාට අයහපතක් වෙන්නේ කියලා. ඒක නිසායි අනිත් කෙනා ඇවිල්ලා කෑ ගහලා ඇහැරවන්නේ. නමුත් ඇහැරෙන කෙනාට එයා නිින්දෙන් නිදි මත කියලානේ අපි කියන්නේ. මත් වෙලා ඉන්නේ. ඒ වගේ අපි අසුතවා පුතුජනකම නිසා අපේ කාමයට වැටිලා කාමයෙන් මත් වෙලා ඉන්න කාලේ මේ බුද්ධ කල්යාණ මිත්‍රයන් ഘോഷා කරලා අපිව ආහාරවනකොට සමහර වෙලාවට ඒගොල්ලෝ ගැනත් කල්යාණ මිත්‍රයෝ ගැනත් අපිට තරහ යනවා. ඇයි මේ කාම නින්දෙන් ආහාරවනවට කැමති නැහැ. ඒකෙම වැටිලා ඉන්න ස්වභාවය. ඉතින් පස්සේ තමයි නැගිට්ටවල මේ වැඩ තියනවා නේද? ඔහොම නිදාගෙන පුළුවන්ද? ආදී වශයෙන් බොහෝ අමාරුවෙන් මේ නිින්දෙන් නැගිට්ටවල. කාම නිින්දෙන් නැගිට්ටවල ඉතින් එතකොට තමයි ඩිංගක් අමාරුවෙන් නම යන්නේ. ඒ යන අතරෙත් අපහු කාම නිින්දට වැටෙන්න ඉඩ තියෙනවා. කාමයට වැටෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා නැවත බුදුරජාන් වහන්සේට කල්යාණ මිත්‍රයන්ට සිද්ධ වෙනවා අවදි කරන්න. අපිව. ඉතින් එතකොට අපි අවදි වෙලා ප්‍රබෝධමත් වෙලා මුණකට සෝදගෙන කෑම බීම කාලා වැඩපළ වලට අධ්‍යාපනයට යනවා වගේ ඔන්න අපි අර දැඩි කාමයට අකුසලයෙන් මිදිලා මේ නෛෂ්ක්‍රම්‍යයට, නෙක්ඛම්මයට, අලෞකිකත්වයට, ලෝකුත්තරත්වයට ක්‍රමයෙන් නැඹුරු වෙනවා. ඉතින් ඔහොම ගිහිල්ලා අන්තිමට අර බොහෝ කාලයක් නිදා ගැනීමේ ආදීනවයි
පස්සේ වැඩ කරන වෙලාවේ තේරුම් ගන්නවා වගේ. ඒක තේරෙන්නේ වැඩ කරන වෙලාවේ. කම්මැලිකමට නිදින වෙලාවේ තේරෙන්නේ නැහැ. ගොඩක් වෙලා නිදාගෙන පහු වෙලා හැරිලා වැඩ ඇරියස් වෙලා ඊට පස්සේ වැඩ ගොඩ ගැසීම තුල ඇති වෙන වෙහෙසකර භාවය ගැටලු ප්‍රශ්න ටික අත්විඳිනවා යම් වෙලාවක. එතකොට තමයි මේ පුද්ගලයාට තේරෙන්නේ අපරාධේ තවල් වෙනකන් නිදිය ගත්තේ උදෙන් නැගිටලා මේ වැඩේට බැස්සනම් මේක මෙච්චර ඉවර කරගන්න තිබුණ නේද කියලා. ඒ වගේ අපි භාවනා කරන්න පටන් ගත්තයින් පස්සේ මේ ප්‍රතිපදාව ඒකට කියන්නේ ධම්මානුධම්ම පටිපත්ති කියලා. ධර්මානුකූල ප්‍රතිපදාවට බැස්සම තමයි තේරෙන්නේ අර කලින් ප්‍රමාදය. එතකන් ඇත්ත වශයෙන්ම මේක තේරෙන්නේ නැහැ. ඒක වැටහෙන්නේ නැහැ. ඒක අවබෝධ වෙන්නේ නැහැ. ඉතින් ඔන්න අපිට ඒක තේරෙන්න පටන් ගන්නවා. ඒක තේරුණාම හැබැයි අපේ සිහිය, අපේ ප්‍රඥාව, අපේ වීරිය, අපි ඔකට කියන්නේ ඉන්ද්‍රිය ධර්ම කියලා. සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා. ඉන්ද්‍රිය ධර්ම වඩා ගත්තොත් අර ප්‍රමාදය කපා හරින්න පුළුවන්. දැන් නිදාගෙන ඉඳපු ටික කාටවත් ආපහු ගන්න බෑනේ. නිදාගෙන හිටියා උදේ 7 වෙනකම්. අපි හිතමු. එතකොට ඒ ටික ආපස්සට ගන්න බෑ. ඒ කාලේ ගිහිල්ලා තියෙන්නේ. හැබැයි දැන් හැරිච්ච මිනිස්සයා නිදාගත්ත කොටසේ වැඩ ටික ආවරණය කරන්න පුළුවන් ඕනනම් එයාට උත්සාහ වුණා. ටිකක් ධෛර්යවන්ත වෙලා උත්සාහවන්ත වෙලා වේගය වැඩි කළොත් අරක අල්ලන්න පුළුවන්. ඒ වගේ ප්‍රතිපදා මාර්ගයේදී අපිට භාවනාවේදී තමයි හරියටම අපේ ප්‍රමාදය වැටහෙන්නේ. එතෙක් වැටහෙන්නේ නැහැ මේ ප්‍රමාදය. අකුසලයේ දකින්නේ, පාපයේ දකින්නේ, දෝෂයේ දකින්නේ, වැරද්ද දකින්නේ භාවනා කරන කෙනා. ඒක නෙමේ මිනිස්සු හුඟ දෙනෙක් ඒක නොදකින්නේ. දැන් අපි පුදුම වෙනවා මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද මේ තමන් කරන වැරදි, මේ අඩුපාඩු, මේ දෝෂ දකින්නේ නැද්ද කියලා. ඇත්තටම දකින්නේ නැහැ. දකින්න අවදි වෙලා නැහැ. දැන් නිදියගෙන ඉන්න මිනිස්සයා මේ ලෝකෙ සිද්ධ වෙන දේවල් දකින්නවද? ඇහෙනවද එයාට? පේනවද? වැටහෙනවද නැහැ? ඒකට ඇහැරෙන්නේ නැහැ. එහෙනම් මේ දහමෙන් ඇහැරිලා දහම තුල ටිකක් යනකොට භාවනාවේ නැත්තම් මේක වඩනකොට තමයි තේරෙන්නේ තමන්ගේ ප්‍රමාදය. නමුත් එක්තරා තැනකට ආපුවාම අපිට තේරෙනවා අපි ප්‍රමාද නැහැ කියලා. හැබැයි එතෙන්ට එන්න ඕන. භාවනාවට ආපු දවසට තමයි ප්‍රමාද නැහැ කියන්නේ. හැබැයි එතකන් හුඟක් අය හිතනවා අපි ප්‍රමාදයි කියලා. අපි දන්න හුඟක් අය ධර්ම මාර්ගයට පස්සේ ආපුවාම ওই නෝක් අඩුව ඉස්සර වෙලාම පටන් ගන්නවා. අනේ ස්වාමීන් වහන්සේ අපිට මේවා කලින් අහගන්න දැනගන්න තිබුණා නම් කොච්චර දෙයක්ද අපි දැන් ප්‍රමාදයි නේ කියලා. ඕක මට හුඟක් කියලා තියෙනවා බන්ධනාගාරවල ඉන්න අය. මම ඔය අපේ රටේ බන්ධනාගාරවලට යනවා මේ එහි ඉන්න අයගේ පුනරුත්ථාපන වැඩවලට කාලයක් තිස්සේ ගියා. දැන් නම් යවෙන්නේ නැහැ ඉතින්. ඒ ගියාම ඒගොල්ලොත් එක්ක පෞද්ගලික සාකච්ඡා තමයි කරන්නේ. ඉතින් හැමෝම කියන අපරාධය අපි මේ කාරණා කලින් දැනගත්තේ නෑනේ සාහිණාස. ඔබ වහන්සේලා අපිට කලින් මොන ගැහුන්නේ නෑනේ. දැන් ප්‍රමාද වැඩි කියලා. එතකොට අපි නිතරම එතෙන්දි පෙන්නලා දෙන්නේ මේ හිරගෙදර දඬුවම් විඳින අපරාධයක් කරලා දඬුවම් විඳින මිනිස්සයා ප්‍රමාද නෑ කියලා. ප්‍රමාද නෑ. දැන් මේක වැරද්ද දැකලා තියෙනවානේ. වැරද්ද දැකලා පටිපදාවට පැමිණුණු පුද්ගලයා නැත්තම් භාවනාවට යොමු වුණු කෙනා, ධම්මානුධම්ම පටිපන්න වූ කෙනා කොහෙත්ම ප්‍රමාද නැහැ. දැන් ඇහැරිලා අර තමන්ගේ ප්‍රමාදයේ දකිනවා. මම 7 වෙනකම් බුදිය ගත්තා කියන ඒක ප්‍රමාදයක් විදිහට දකිනවා දැන්. හැබැයි අර වෙන කෙනෙක් කෑ ගහලා ඇහැරවන වෙලාවේ නම් ඒක ප්‍රමාදයක් හැටියට දකින්නේ නැහැ. ඒක දකින්නේ මහ වැරද්දක්. මේ නිදා ගන්න දෙන්නේ ටිකක් ආදි වශයෙන් කියලා. ඉතින් ඔය නිදර්ශනේ මම ගත්තේ අපි මේ ඇයි අපි නැවත නැවත මේ ධර්ම සාකච්ඡා කරන්නේ මේවා ගැන මේ නැවත නැවත කරන බුදුරජාණන් වහන්සේ මුළු අවුරුදු 45ම මේ නැවත නැවත මේ අවදි කිරීම කරලා තියෙනවා. ඒ දේ කරලා තියෙනවා. ඉතින් ධම්ම මණ්ඩපයක් ධම් සභාවක් පැවැත්වුවේ එක අතකෝ භගවා භික්ඛු ආමන්තේසි කියන යෙදුම අපේ ධර්ම විනය දෙක තුල අප්‍රමාණ වාරයක් ඉදිලා තියෙනවා. එක්බිති භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන් ඇමතූසේක කියලා. යම් යම් අවස්ථාවල යම් යම් හේතු සාධක පදනම් කරගෙන නැවත නැවත යලි යලි. ඒක නිවන්ට හේතු වෙන කාරණයක් හැටියට දක්වලා තියෙන එකයි. ඉතින් ඔය විදිහට අපි අපේ දහම් හමුවත් අපි පුළුවන් තරම් කාලයක් අපි පවත්වන්න උත්සාහ කරමු. මේක අපේ අවබෝධයට හේතු වෙනවා. මේක
පරතෝ ഘോഷයක් වෙන්න පුළුවන්. නැවත නැවත අවදි කිරීමේ අවස්ථාව වෙන්න පුළුවන්. හැබැයි ධම්මානුධම්ම පටිපන්න වෙන්න ඕන. එතකොට තමයි අපේ ප්‍රමාදයේ ඇත්ත වශයෙන්ම පේන්නේ. ප්‍රමාදයක් හැටියට. නැත්තම් පේන්නේ නැහැ. භාවනාමය ප්‍රඥාව කියලා අපි ඒකට කියන්නේ. භාවනාවෙන් තමයි අපි අපිව දකින්නේ. මම මාව දකින්නේ ඒකෙන්. වෙන ක්‍රමයක් නැහැ. ඉතින් ඊයේ අපේ තිබුණු ස්වාමීන් වහන්සේලාගේ සාකච්ඡාවක් තිබුණා. එතෙන්දී මේ භාවනාව පිළිබඳ යම් යම් අදහස් ඉදිරිපත් වුණා ස්වාමීන් වහන්සේලාට. ඉතින් භාවනාව ගැන හුඟක් අය සුතමය වශයෙන් භාවනාව අල්ලගන්න පුළුවන්ද කියලා බලමු. ඒ කියන්නේ මේ පොතපතින් ආදී වශයෙන් පොතපතේ තියෙන භාවනා නෙමෙයි. භාවනා කමඨහන් විතරයි තියෙන්නේ. මේ කමඨහන වඩනකොට තමයි ඒ වඩන අවස්ථාවට තමයි භාවනා කියන්නේ. තාම සරලව කිව්වොත් භාවනාව කියලා කියන්නේ ඇස කන නාසය දිවකය මන මෙන්න මේ පසින්දුරන් සහ මනස උපයෝගී කරගෙන කරන වැඩක්. ඒක බණ ඇහිීමක්වත් දහම් පොතක් කියවීමක්වත් ඒ මොකක්වත් නෙවෙයි භාවනාව. ඉතින් ඇතැම් ස්වාමීන් වහන්සේලා උත්සාහ කරා ධර්ම පරියේෂණ. මොකද විශ්වවිද්‍යාලවලට සම්බන්ධ ඇත්තෝ හිටියා. ඒ ඇත්තෝ කිව්වා මේ භාවනා කියන්නේ මේ අපි කරන ධර්ම පරියේෂණේම භාවනාවක් නේද කියලා. මේ ශාස්ත්‍රීය තීසිස් කරන එක භාවනාවක් කියලා. නෑ. ඒක භාවනාවක් නෙවෙයි. බණ ඇහිමත් භාවනාවක් නෙමෙයි. මේ තීසිස් එකෙන් ගත්ත කාරණේ එහෙම නැත්නම් ශ්‍රවණයෙන් ගත්ත කාරණේ පසින්දුරංගෙන් සහ මනසින් අත් දකින අත් විඳින අවස්ථාවේ ඒ අත්දැකීමට අත්විඳීමට අවදි වීම. අපි ඒකට කියන්නේ සති කියලා. පසින්දුරංගෙන් සහ මනසින් වර්තමාන මොහොතේ මොනවා ඒවට හමු වේද දන්නේ නැහැ. ඒවා අපිට කල්තියා කියන්න බෑ, නිගමනය කරන්න බෑ. අන්න ඒකට අවදි වීම භාවනාව කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්. මේකට සතිය කියලා කියන මේ අවදිය. ඊළඟට ඒ අවදි වෙලා ඒ දේ නුවණින් විමසනවා. භාවනාව කියලා කියන්නේ. නුවණින් විමසද්දි තමයි ඒකේ යථා ස්වභාවය ප්‍රකට වෙන්නේ. හල යුතු දේ, ගත යුතු දේ තේරෙනවා, වැටහෙනවා. ඒක කල්තියා කියන්න බෑ. ඒක යමක් ඇහැට පේන මොහොතේ ඒ දේ තේරුම් අරගෙන මම මේ ඇහැට පේන දේ, කනට ඇහෙන දේ සම්බන්ධයෙන් ගත යුතු තීරණය මොකක්ද කියන එක තීන්දුව කරන්න වෙන්නේ ඒ අවස්ථාවේ. ඒක කලින් තීරණය කරන්න බෑ කවදාවත්. ඒක පටිච්ච සමුප්පන්නයක්. පටිච්ච සමුප්පන්නයක්. ඒ මොහොතේ හේතුඵල ධර්මානුකූලව පැන නගින තත්ත්වයක්. අන්න ඒකට අවදි වෙන එක. අවදි වෙලා ඒක තේරුම් ගන්න කොහොමද? ඒකට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? ඒකයි භාවනා කියලා කියන්නේ. අන්න ඒක කරනකොට තමයි අපිට තේරෙන්න පටන් ගන්නෙ අපේ ප්‍රමාදය, අපේ අඩුපාඩුකම්, අපේ දෝෂ. මම මේවට ප්‍රතිචාර දක්වන විදිහ, ඒකේ අඩුපාඩුව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ මොහොතේ. ඒක නිසා භාවනාවේදී තමයි අපි අපේ ප්‍රමාදය අර සෑහෙන වෙලාවක් නිදාගත්ත මනුස්සයාට මේ නිින්දේ පාඩුව තේරෙන්නේ වැඩ කරන වෙලාවේ. අපරාධ ටිකක් කලින් ඇහැරෙන්න තිබුණා නේද කියලා. ඉතින් ඒ වගේ තමයි අපි භාවනා කරන වෙලාවේ තමයි අපේ අඩුපාඩුකම්, දෝෂ, ප්‍රමාද තේරෙන්නේ. නමුත් හරියටම භාවනාවට ආපුවම අපිට තේරෙනවා ප්‍රමාද නැහැ කියලා. ප්‍රමාද නැහැ කියන එක නැති තැනට එන්න නම් මේ ඉන්ද්‍රිය ධර්ම ටික වැඩිලා ඒවා බල ධර්ම වශයෙන් යොදනකොට අපිට තේරෙනවා අපි ප්‍රමාද නැහැ කියලා. ඉන්ද්‍රිය ධර්ම කියන්නේ සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා. එතකොට මූලික කුසල ධාතුන ඔයකේ අන්තර්ගතයි. සති, ප්‍රඥා, විරිය. ඒවා නොවැඩුනොත් තවමත් ප්‍රමාද තමයි. ඉතින් වැඩුණු අයට ඒවා බල වශයෙන් යොදන්න පුළුවන්. අර බල අවස්ථාව තමයි ඒක නිකන් හරියට මේ ගෙවීම් නැතුව අතිකාල සේවයේ යෙදෙනවා වගේ. දැන් අතිකාල සේවයේ යෙදෙනවා කියවම අපි දන්නවනේ. ඕවර් ටයිම් ගෙවීමක් කරලා කරන වැඩක් නෑ. තමන්ගේ ප්‍රමාදයේ වළක්වන තමන්
කාගේවත් ගෙවීමකින් තොරව අතිකාල සේවයේ යෙදෙන්න පුළුවන්. නියමිත කාලයට වඩා එහා ගිහිල්ලා වැඩ කරනවා. මොකද මමමයි ප්‍රමාද වුනේ. මම උදේ 4 වෙනකම් බුදිය ගත්තා. මම දකින්නවා දැන් භාවනාවට ගියයින් පස්සේ භාවනාවට ඇතුළු වුණායින් පස්සේ මම කාමයට අකුසලයට වැටිලා වෙච්ච ප්‍රමාදේ. දැන් මට ඒක වළක්වන්න පුළුවන්. මට ධර්ම මාර්ගය තුල අතිකාල සේවයේ යෙදෙන්න පුළුවන්. ඒ යෙදීමට අවශ්‍ය කරන හැකියාව මට තියෙනවා. සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා තියෙනවා. එහෙනම් ඒවා බල වශයෙන් යොදපු ගමන් අර ප්‍රමාදය, අප්‍රමාදය, ප්‍රමාදයේ අප්‍රමාදයේ බවට පත් වෙනවා. එහෙමයි. ඉතින් ওই විදිහට අපිට පුළුවන් මේ ආර්ය මාර්ගයේදී කොච්චර ප්‍රමාද වුණත් වළක්වන්න පුළුවන්. ඒ ප්‍රමාදය වළක්වන්න පුළුවන්. ලෞකික වශයෙන් නම් සමහර අය කියන මේ ප්‍රමාද වැඩි දැන් කරන්න දෙයක් නැහැ කියලා. නමුත් අධ්‍යාත්මික ගමන් මගේදී ප්‍රමාදයක් නැහැ කොයි වෙලාවක. ඉතින් ওই කාරණා ටික මම මතක් කළේ අපේ මේ ධම්සභාවට සම්බන්ධ වෙලා ඉන්න අපේ කල්යාණ මිත්‍රයෝ සමහර ඇත්තෝ ප්‍රමාදය ගැන නෝක්කාඩුවක් හිතවල තියෙනවනේ. අපි ස්වාමීන් වහන්සේ මේවට එකතු වුණේ සම්බන්ධ වුණේ ප්‍රමාද වුණේ පහුවෙලා කියලා. එහෙම එකක් නැහැ. ඒකයි. ඉතින් හොඳයි අපි අර නැවත නැවත ධර්මයේ විමසා බැලීම සාකච්ඡා කිරීම මේ ධර්ම ප්‍රතිපදා මේ ධර්ම සාකච්ඡාව තුළ කරන්නේ. අපි යම් මාතෘකා තියාගෙන මේ ධර්ම සාකච්ඡාව කරගෙන ඇවිදින්න තියෙනවා. දැනට අපේ මාතෘකාව අනිශ්චිතෝච විහෙරති. අනිශ්චිත විහෙරණය. අනිශ්චිත විහෙරණය කියලා කියන්නේ ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව ජීවත් වීම. මොනවටද? අර කාමයට. ඇහැට පේන දේ, කනට ඇහෙන දේ, නාසයට, දිවට, කයට දැනෙන දේ, මනසට ගෝචර වෙන දේ. දැන් මේ මොහොතේ ඊයේ පෙරේද කලින් දැකපු අහපුව විඳපුවා ගැන නෙමෙයි මේ කතා කරන්නේ. හෙට අනිද්දා ලබන මාසේ ලබන සතියේ හිටියොත් අහන්න දකින්න විඳින්න වේවි යම් දේවල්. අහන්න දකින්න විඳින්න වේවි. ඒවා ගැන නෙමෙයි මේ කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේ ඒවා ගැන කතා කරන්නේ නැහැ. ඒවා ගැන කතා කරනකොටම බුදුරජාණන් වහන්සේ කියන්නේ තිට්ඨතු පුබ්බන්තෝ තිට්ඨතු අපරන්තෝ කියලා. ඒව පොඩ්ඩක් පැත්තකින් තියන්න. මජ්ජේන තථාගතෝ ධම්මං දේශේති ඉමස්මින් සති ඉදං හෝති කියලා. මජ්ජේ කියලා කියන්නේ මේ දැන් මේ මොහොතේ ඇහැට පේන දේ, කනට ඇහෙන දේ, නාසයට, දිවට, කයට දැනෙන දේ, මනසට ගෝචර වෙන දේ. අන්න ඒකට අවදි වෙන්න. ඒකට සතිමත් වෙන්න, ඒකට විමසුම් නොවන යොදන්, ඒකට වීරිය යොදන්, නොඇලී ඉන්න, නොගැටී ඉන්න, නොමුලා වෙන්න. ඒක තමයි අනිශ්චිත විහෙරණය. එතන තමයි නිවීම, එතන තමයි සැනසීම, එතන තමයි නිදුක් බව. දුක්ඛ නිරෝධය තියෙන්නේ එතන. මේ මොහොතේ. ඉතින් මේ සඳහා අපි යම් සූත්‍ර දේශනා අනිශ්චිත විහෙරණය තුල පැවතීමට උපකාරී වෙන ධර්ම කාරණා නැත්නම් ධර්ම මාර්ගෝපදේශන කල්යාණ මිත්‍ර අවවාද කියලා අපිට මේවට කියන්න පුළුවන්. අන්න ඒවා අපි සාකච්ඡා කරමු. සාකච්ඡා කරලා මේ පිළිබඳ දැනුම ඇති කරගෙන මේ ප්‍රතිපදාවට අපි අවතීර්ණ වෙමු. ඉතින් මේ වන විට අපි සූත්‍ර දේශනා තමයි ඉදිරියට අරන් තියෙන්නේ. දැනට අපි කතා කරගෙන යන්නේ පෝතලිය සූත්‍රය. පෝතලිය සූත්‍රය මම කොටස් 3කට වෙන් කරලා ගත්තා. ඒකයි මේක සාකච්ඡා 3කට විතර දිග්ගැහුනේ. මොකද මේ සමහර දේශනාවල තියෙන කාරණා අපිට එක දිගට සාකච්ඡා කරගෙන යනවට වඩා මේවා ටිකක් සවිස්තරව කතා බහ කිරීම සුදුසුයි. ඉතින් පෝතලිය දේශනාව අපි කොටස් 3කට වෙන් කරගත්තා. පෝතලිය සූත්‍රයේ තියෙන්නේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ ගෘහපති වර්ගයේ තමයි ඇතුළත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ සූත්‍රය අපි මුල් කොටස් අපි සාකච්ඡා කළා. පෝතලිය කියන ගෘහපතිය කියන්නේ ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක්. බුදුරජාණන් වහන්සේ අහම්බෙන් හමු වෙලා කිසියම් සංවාදයකට යොමු වුණා. ඒ සංවාදයේ මූලික කාරණේ තමයි මේ වෝහාර සමුච්ඡේදය. තවත් වචනයක් මෙතන කම්මන්ත පටිච්චිත්ත වෝහාර සමුච්ඡේද කියන කාරණා දෙක. කම්මන්ත කියන්නේ හුඟක්ම මේ කය මෙහෙවල කරන වැඩ කටයුතු වලට
සම්මා කම්මන්ත කියන තැනත් කම්මන්ත කියන්නේ කය මෙහෙवला කරන දේවල්. ඒතර කය මෙහෙवला කරන දේවල් කම්මන්ත පටික්කිට. ඒවා බහා තැබුව පැත්තකින් තිබ්බා. සබ්බේ කම්මන්තා පටික්කිට්ඨා කියලා එයා කියනවා. මම ඔක්කොම වැඩ බහා තබපු කෙනෙක් කියලා. ඊළඟට කියන සබ්බේ වෝහාරා සමුච්චින්නා කියලා. මම ඔක්කොම භාවිතයන් අත්හැරලා තියෙන්නේ කියලා. ඒක නිසා මට ගෘහපතිය කියන්න එපා. මම ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක් නෙවෙයි කියලා. ඉතින් තමයි මේ යථා කතං කියලා බුදුරජාණන් වහන්සේ සාමාන්‍යයෙන් මේ එහෙම කියන අය එක්ක සංවාදයට එළඹෙනවා. අහන බොහොම මිත්‍රශීලීව. යථා කතං පනතේ ගහපති සබ්බේ කම්මන්තා පටික්කිට්ඨා සබ්බේ වෝහාරා සමුච්චින්න. මට පොඩ්ඩක් ඒක පැහැදිලි කරන්නකෝ කියලා. ඉතින් පොතලියත් ඒක පැහැදිලි කරනවා. මේ ඉදමේ භෝගෝතම යං අහෝසි ධනං වා දඤ්ඤං වා රජතං වා ජාත රූපං වා සබ්බන්තං පුත්තානං දායජ්ජං නීයාත. මම ඔය කය වෙහෙසවල උපයාසපේන වැඩ වඩා වර්ධනය කරන කටයුතු ධන දාන්‍ය වස්තුව රැකී ආරක්ෂා ගොවිතැන්පත් එළහෙළඳාම් වල යෙදිච්ච කෙනෙක්. ඉතින් මං ඒ ඔක්කොම කම්මන්ත පටික්කිට්ඨා. ඒක ඔක්කොම මම ඒවට උරුමකම් තියෙන දරුවන්ට මං ඒවා නීයාතම් පවර්ලා තියෙනවා. ඕක තමයි එයාගේ කම්මන්ත පටික්කිට්ඨේ. ඊළඟට වෝහාර සමුච්ඡේදය කියන තථාහං අනෝවාදී අනුපවාදී ගාහසත් ඡාදන පරමෝ විහරාමි. ඒ විතරක් නෙවෙයි මං ඒවා ව්‍යවහාර කරන්නෙත් නෑ, ඒවා භාවිත කරන්නෙත් නෑ. අනෝවාදී අනුපවාදී මං ඒවට අවවාද අනුශාසනා කරන්නෙත් නෑ. අඩුපාඩු දැක්කම උපවාද කරන්නෙත් නෑ, දෝෂාරෝපණ ආදිය කරන්නෙත් නෑ. කාලා ඇඳලා පැත්තකට වෙලා ඉන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක ප්‍රතික්ෂේප කරේ නැතුව ඉතින් ඒකත් අඤ්‍යතරං කියලා කිව්වා. ඒකත් එක දෙයක් තමයි. එහෙම දෙයක්ත් තියෙනවා සමාජයේ. නමුත් ආර්ය සම්ප්‍රදායේ ආර්ය විවහාරේ අරියස්ස විනේ වෝහාර සමුච්ඡේදය නම් ඊට වඩා වෙනස් වෙනවා. ඉතින් පොතලිය කැමති වෙනවා ඒක දැනගන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේක පියවර 3කින් වගේ දේශනා කරන සූත්‍රයක මම මේක පියවර 3කට කොටස් 3කට වෙන් කරගත්තේ සූත්‍රය. පළමු පියවරේදී මේ කරුණු 8කින් බුදුරජාණන් වහන්සේ වෝහාර සමුච්ඡේදයේ කම්මන්ත පටික්කිට්ඨය පෙන්වන. එතෙන්දී හුඟක්ම මේ පෙන්වන්නේ මේ අභ්‍යන්තරයේ තියෙන මේ සංයෝජන ධර්ම. උදාහරණ වශයෙන් අපි අතින් සිද්ධ වෙන කාය වාග් දුෂ්චරිත ටිකක්, කාය වාග් මනෝ දුෂ්චරිත ටිකක් උදාහරණ වශයෙන් ගන්නවා කරුණු 8ක් බුදුරජාණන් වහන්සේ. ඒවා තමයි මේ පානාතිපාතා අදින්නා දාන මුසා පිසුනා ඒ වගේම ගිජුකම නින්දා රෝසය කෝධ උපායාසය අතිමානය ආදී වශයෙන් දැන් මේවයි තියෙන්නේ අර කාය දුෂ්චරිත වචී දුෂ්චරිත මනෝ දුෂ්චරිත කියන අංශ තුනට වැටෙන කරුණු වලින් 8ක් තෝරලා ගන්න. ඒ වෙනි කරුණු අප්‍රමාණ තියෙනවා. නමුත් පොතලියට තෝරලා දෙන්නේයින් කරුණු 8ක් බුදුරජාණන් වහන්සේ අරගෙන අහනවා මෙන්න මේවා තමයි අපි විවාහාර නොකළ යුත්තේ. කම්මන්ත පටික්කිට්ඨයට අයිති වෙන්නේ, වෝහාර සමුච්ඡේදයට අයිති වෙන්නේ ආර්ය විනය. ඔන්න ඕවයින් ඉවත් වීම. ඉතින් ඊට අදාළව ඕනෑම කෙනෙක් තුල තියෙන්න පුළුවන් ඔය කාය වාක් මනෝ දුෂ්චරිතයන්ට අදාළ සංයෝජනයක්. ඒක නිසා අපිට උගන්වන බුදුරජාණන් වහන්සේ මේ සංයෝජනය බලන්න කියලා. ඇයි මම මෙහෙම කරන්නේ? ඒ සංකෝ අහං සංයෝජනානං හේතු පානාතිපාති අස්සං අදින්නා දානෝ අස්සං මුසාවාදව මොන සංයෝජනේ නිසාද? මොහොකට බැඳිලාද? මොකක් නිසාද? එතන බලන්න කියන්නේ ගැඹුරින්. අන්නර අපේ භාවනාමය අවස්ථාව ඇත්තට එතන පෙන්නන්නේ. ඇයි මම බොරු කියන්නේ? ඇයි මම හොරකම් කරන්නේ? ආදී වශයෙන් කියලා. මේ සංයෝජනේ බලලා තේසම් පහනාය තේසාහං
සංයෝජනනම් පහනාය සමුච්ඡේදාය පටිපන්නෝ. ඉතින් ඒකට පිළිපන්නේ නිකන් නෙමෙයි. ඒකට ප්‍රතිපන්න පුද්ගලයෙක් පිළිපන් පුද්ගලයෙක් බවට පත් වෙන්නේ හොඳට කරුණ සහිතව මේකේ තියෙන ආදීනවේ මෙනෙහි කරලා. අහංචේවකෝපන පානාතිපාති යස්සං අත්තාපිමං උපවදෙයි. ඒකෙන් උපවාදයක් සිද්ධ වෙනවා. ඊළඟට ඒ විතරක් නෙවෙයි විඤ්ඤු අනුවිච්ච විඤ්ඤු ගරහෙය්‍ය. මේ ප්‍රඥාවන්තයාගේ ගැරහීමට ලක් වෙන කායස බේදා පරම්මරණ දුග්ගතින් පාටිකංක. දුගතිගාමී වෙනවා. ඔය වගේ දේවල් හොඳට කල්පනාවට අරගෙන අර සංයෝජනේ දැකලා ඒකෙන් බැහැර වෙනවා. ඕක තමයි පළවෙනි සූත්‍රයේ පළවෙනි පියවර. ඕහාර සමුච්ඡේදය කම්මන්ත පටික්කිට්ඨය. දෙවනි පියවරේදී පෙන්නන්නේ අර මම මුලින් කියපු නිନ୍ଦ. මොන නින්දද? කාම නින්ද. මේ ලෞකිකත්වයේ නැමැති දේ කාමයට අපි බොහොම ලොකු වටිනාකම් දීලා, වැදගත්කම් දීලා, ඒවට ලොකු අර්ථකථන සපයලා, සම්මාන දීලා, අගයීම් කරලා ඒ කාමයට බැහැගෙන ඉන්න. වැටිලා ඉන්න. මේ තුච්ච පහත් ඕලාරික කාමයට. අන්න ඒක පෙන්නන බුදුරජාණන් වහන්සේ හරි අමාරු වෙයි නින්දෙන් හැරෙන්න. හැරවන අයට දොස් කියන. දෝෂාරෝපණය කරනවා. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී මේ නින්දෙන් හරවනවා. බොහොම ගැඹුරු විදියට. ඉතින් මේ හැරවිල්ල හුදෙක් සුතමය ඥානයකින් මට්ටමින් තියාගත්තට මදි අපි ඇත්තට. මෙතන අපි දැක්කා ඊටාම තියුණු උපමා ටිකක් කිව්වා. අපිට මතකයි අපි ඒව සාකච්ඡා කළා. පළවෙනි උපමාව අර අට්ටි කංකල උපමාව. මස්ලේ නැති ඇට කැබැල්. දැඩි කුසගින්නෙන් පිපාසයෙන් පෙළෙන බල්ලෙකුට මේ වගේ ඇට කැලලක් හම්බ වුණා මොකද්ද වෙන්නේ? එතන ඉඳලා ප්‍රශ්න ගොඩක්. එකක් මේ ඇට කැබැල්ල ඒ බල්ලට තේරෙන්නේ නැහැ මේකේ මස්ලේ නැහැයි කියලා. ගන්න දෙයක් මේකේ නැහැ කියන එක තේරෙන්නේ නැහැ. නමුත් මේකේ පොඩි ගඳක් තියෙනවා. මේ අපි ඒකට කියන්නේ පිළිගඳ කියලා. මස්ලේ ගඳක් තියෙනවා. ඒකට එක්තරා ප්‍රමාණයකට ඒ සතා මේ මෝහණය වෙනවා. ඔකට තමයි මෝහ කියන්නේ. මෝහ නිසා ලෝභ වෙනවා. ලෝභයෙන් මේක අල්ලගන්න. මේක කොතෙන්දී හරි උදුර ගන්න උත්සාහ කරොත් ද්වේෂයට වැටෙනවා. මේවයි අන්තර් සම්බන්ධය කොහොමයි කාමයේදී. කාමයේදී ඉස්සර වෙලාම වෙන්නේ මෝහය. අර මස්ලේ නැති ඇට කැබැල්ලේ තියෙනවා මස්ලේ පිළිබඳ ඡායා මාත්‍ර ලක්ෂණයක් තියෙනවා. ඒක ඔක්කොම හූරගෙන තමයි අර මස් වෙලෙන්දා නැත්තම් මස් මරන්න අරක බල්ලට විසි කරන්නේ. මස්ලේ සහිත මේකක් විසි කරන්නේ නැහැ කවදාවත්. ඒක නිසා ඒක හැබැයි බල්ලට ඒක ලැබුණම මේක එහෙම ඡායා මාත්‍ර. ඒක නිසා කාමය ගැන කියද්දී බුදුරජාණන් වහන්සේ මේ ඡායා මාත්‍ර මස්ලේ ගඳ ගැන කියලා තියෙනවා. අත්ති බික්කවේ කාමානං අස්සාදෝ කියලා. ආන්න ඒක තමයි කියලා තියෙන්නේ. මේ කාමයේ ආස්වාදයක් තියෙනවා කියලා තියෙනවා. හැබැයි ඒක ඇත්ත වශයෙන්ම තියෙන එකක්. ඇත්ත වශයෙන්ම කියන වචනේ අපි පාවිච්චි කරද්දී පරිස්සම් වෙන්න. නিত্য සුඛ ආත්ම කියන වචන වලින් තමයි අපි ඒක පෙන්වන්නේ. කාමේ මේ ආස්වාදයේ තියෙන අනිත්‍යතාවය. චක්කු විඤ්ඤාය රූපා ඉට්ඨා කන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා රජනීය. එහෙමයි බුදුරජාණන් වහන්සේ කාමයේ විස්තර කරන්නේ. සෝත විඤ්ඤාය සද්දා ඉට්ඨා කන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා රජනීය. මේ ඇහැට පේන දේ, කනට ඇහෙන දේ, නාසයට දැනෙන දේ, දිවට දැනෙන දේ, කයට දැනෙන දේ තුල ඉට්ඨා කන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා රජනීය. ඔය ලක්ෂණ තියෙනවා. අනිත් පැත්තට බුදුරජාණන් වහන්සේ කාමා බික්කවේ මුසා, මෝස ධම්මා, තුච්චා. කොහොම දේශනා කළා කියලා. ඉතින් මේ දේශනාව අපි භාවනාවට දාලා බලනවා. කොහොමද භාවනාවට දාලා බලන්නේ? භාවනාවට දාලා බලන්නේ මේ කාමයේ විඳින අවස්ථාවේ වෙන වෙලාවක නෙමෙයි.
විඳින වෙලාවේ හැබැයි හරි භයානක වෙලා. ඒ වෙලාවේ සිහිනුවන වීරිය පවත්වන්න ඕනේ. ඒකයි මේ සතිපට්ඨානයක් හොගන්නේ. සතිපට්ඨානය තුල තියෙන්නේ සිහිනුවන වීරිය. සිහිනුවන වීරිය. ඒක යොදලා බලපුවාම කාමයේ තුච්ච බව, මේ හිස් බව, මෝස ධම්ම ගතිය, මුලා කරන ස්වභාවය හොඳට පේන. ඒකින් ජනිත කරන දුක්ඛ දෝමනස් ටික හොඳට පේන. ඉතින් දෙවනි උපමාවට ගියාම ඒකේ තියෙන්නේ අර මාංශපේශ උපමානේ. ගිජ්ජාවා කංකෝවා කුලලෝවා මාංශපේශින් ආදාය උඩේයි කියලා අපි ඒක කතා කරා. අන්න දුක පටන් ගන්නවා. පොරේ පටන් ගන්නවා කාමයට. එක ගිජුලිහිණී එක උකුස්සෙකුට හරි හමු වෙච්ච මස් කෑල්ල හමු වුණ වෙලාවෙ ඉඳලා ඒ සතා දුකටපත් වෙනවා. ඒක කාමයේ ස්වභාවය එහෙමයි. දඟලලා ගන්න, ඒ කියන්නේ කාම ඡන්දය. කාමයේ මූලික අවස්ථාව වෙන්නේ අපේ. හොඳට අපි මේක භාවනාවෙන් බැලුවොත් කාමයේ ආරම්භක අවස්ථාව වෙන්නේ කාම ඡන්දය. නැත්නම් අපි ඔකට කාම තණ්හාව කියමු. කොහොමද තණ්හාව ඇති වෙන්නේ? වේදනාපච්චය තණ්හා. අපි යම් කාමයක් විඳිනවා. ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්. විඳීමටනේ වේදනාව කියන්නේ. චක්ක සම්පස්සජා, සෝත සම්පස්සජා, ගාන සම්පස්සජා, දිව සම්පස්සජා, කාය සම්පස්සජා, මනෝ සම්පස්සජා විඳිනවා. විඳීමට වේදනාව කියනවා. වේදනාපච්චය අන්න කාම තණ්හා, වයයන් තණ්හා, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. කාම තණ්හාව ඇති. ඕක තමයි කාමයේ මූලික අවස්ථාව. ඕක පොතෙන් අල්ලන්න බෑ. දේශනාවකට හමු වෙන්නේ නැහැ. ඒක භාවනාවේදී හමු වෙන එකක් කාම තණ්හාව කියලා කියනවා. කොයි වෙලාවේද? කාමයේ භුක්ති විඳින වෙලාවේ. කාමයේ භුක්ති විඳින හැමෝටම එහෙමනම් කාම තණ්හාව හමු වෙන්නේ බෑ. මේ ලෝකේ සියලුම සත්වෝ කාමයේ විඳිනවා. එහෙනම් කාම තණ්හාව විඳින හැමෝටම කාම තණ්හාව හමු වෙන්නේ බෑ. ඇයි හමු නොවෙන්නේ? හමු වෙන්නේ නැහැ. ඒකට අවදි වෙන්න ඕන. සිහිනවන වීරිය උපද්දන්න ඕන. සිහිය උපද්දන්න ඕන. ඉපැද්දුවොත් තමයි කාමයේ විඳින වෙලාවේ කාම තණ්හාව දකින්නේ. කාම ගේදය හමු වෙන්නේ. කාම දාහය දකින්නේ. කාම පරිලාහය දකින්නේ. ඒක භාවනාවේදී දකින්න දෙයක්. භාවනාත්මක වුණොත් දකින්න දෙයක්. නැත්තම් දකින්නේ නැහැ. ඉතින් ඔන්න දකින්න. අර ගිජ්ජෝවා කුලලෝවා කංකෝවා ගිජිලුණෙක් උකුස්සෙක් එවැනි තියුණු තුඩක් සහිත පක්ෂියෙක්. එයා ඉතින් මේක ගත්ත වෙලාවේ ඉඳලා දුක් විඳින්න පටන් ගන්න. එහෙනම් කාම තණ්හාව ඇති වුණු වෙලාවේ තමයි අපි දුක පටන් ගන්න. එතන ඉඳලා කාමයේ අයිති කරගත්තත් දුකයි. අයිති කරගත්තයින් පස්සේ ඒකට ලොකු පොරයක් සටනක යුද්ධ ගහමරා ගැනීම දේශ සීමා ඔය එන්නේ මොනවාද? කාමයේ තමයි, වෙන දෙයක් නෙමෙයි. ඉතින් අර ගිජුලිහිනියන් රෑනේ සිද්ධිය තමයි එතන ඉඳලා වෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ ඒවා තියුණු උපමා වලින් පෙන්නන්නේ. ඊළඟට මේක වැරදි විදිහට භාවිතා කරන්න පටන් ගන්නවා. කාමය උපයාගත් එක්කෙනා. ඒකට තමයි අර ඊළඟ උපමාව. මොකද තුන්වෙනි උපමාව දැක්කේ. තනහුලේ උපමාව. තිනුක්කූපමා තිනුක්කය. තිනුක්කූපමා කාමාවුත්තා භගවතා බහු දුක්ඛා බහූපායාස වැරදියට අල්ලගෙන තියෙන්නේ. ඒ තනහුලේ උපමාව. ගිනිහුල මූණ ඉදිරියෙන් නැත්තම් තමා ඉදිරියෙන් අල්ලගෙන ඉන්නෝ. අල්ලගෙන උලන් හමාගෙන එන දිශාවට යන පුද්ගලයෙක්. මොකද වෙන්නේ? ඒ යනකොට ඒ තනහුලත් වේගයෙන් ඇවිලිනව විතරක් නෙමෙයි අල්ලගෙන ඉන්නේ වැරදි දිශාවට තමන්ම දැවෙනවා. එතකොට ඒකෙන් පෙන්වන්නේ මේ කාමය වැරදි විදිහට භාවිතා කිරීම. ඇයි එහෙම උපමාවක් කියන්න හේතුව? කාමයේ පරිහරණය කිරීමෙන් තොරව සත්වයන්ට පවතින්න බෑ. සත්වයන්ට පවතින්න බෑ. කය මනස දෙක පවත්වන්න බෑ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලින් තොරව. සමහරව එහෙම හිතාගත්තා. එහෙම පවත්වන්න පුළුවන් කියලා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ
නිසි භාවිතයක් ගැන උගන් කාමේසු මිත්‍යාචාරා වේරමණී. ඒකයි මේ තිනුක්ක උපමාවෙන් කියන්නේ. තිනුක්ක උපමාවෙන්. තිනුක්ක උපමා කාමා කියලා. ඊළඟ උපමාවත් ඒ වගේ. ඊළඟ උපමාව අර අංගාරකාසු උපමාව. අංගාරකාසුව කියලා කියන්නේ ගිනි අඟුරු ගොඩ. නැත්තම් ගිනි අඟුරු වල. ඉතින් ගිනි තපින්න නම් සීතල බැහැර කරගන්න නම් ඒක ඕනමයි. ඒක නිසා ඒක හැබැයි ඒකට ප්‍රමාණවත් දුරින් ඉන්න ඕන. ඈත් වුණොත් සීතල බැහැර කරගන්න බෑ. ගිනි අඟුරු ගොඩක් තිබ්බට ගිනි අඟුරු වලක් තිබ්බට ගොඩක් ඈතින් හිටියොත් බෑ. පමණ ඉක්මවා ලං වුණොත් වෙන්නේ ගිනි අඟුරු ගොඩට ගිනි අඟුරු වලට වැටිලා තමන් විනාශ වෙන්නේ. කාමයේ හැටි එහෙමයි. ප්‍රමාණවත් දුරින් ඉන්න. ඔය අවස්ථාව අපි කියන්නේ නෙක්ඛම්ම අවස්ථාව කියලා. ඔය අංගාරකාසු උපමාවේ තියෙන්නේ නෙක්ඛම්ම අවස්ථාව. ඔය නෙක්ඛම්ම ශික්ෂා එහෙම අපි පැහැදිලි කරලා තියෙනවා. සීලය පැහැදිලි කරන අවස්ථාවල පංචකාමයටම අදාළව ශික්ෂා ක්‍රම පහක් බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒවා ශික්ෂා පද නෙමෙයි, වඩා හොඳයි ශික්ෂා ක්‍රම කිව්වොත්. අබ්‍රහ්මචර්යා වේරමණී, විකාල භෝජනා වේරමණී, නච්ච ගීත වාදිත විසෝක දස්සනා වේරමණී, මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ටාන වේරමණී, උච්චාසයන මහාසයන වේරමණී ආදි වශයෙන්. ඔය පහේ තියෙන්නේ පංචකාමය. ඉතින් ඒකේ ස්වභාවය තමයි අර අංගාරකාසු උපමාවෙන් කියන්නේ ඕක. ඒ දුරස් වුණොත් අත්තකිලමතාන යෝගයට වැටෙනවා. කිට්ටු වුණොත් කාමසුගල්ලිකාන යෝගයට වැටෙනවා. එහෙනම් ඒකයි මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා. මදමාවතක් මතු කරලා දුන්නේ. නික්කම්මේට ගිහිල්ලා ඊට පස්සේ නිස්සරණයටත් මගක් කියලා තියෙන එක. නික්කම්ම නිස්සරණ අවස්ථාවයි තියෙන්නේ. ඊළඟ උපමාව හරියටම ගත්තොත් නිස්සරණ අවස්ථාව. ඊළඟට තියෙන්නේ අර සුපිනක උපමාව. හීනිය උපමාව තියෙන්නේ. පුදියගෙන ඉන්න මිනිස්සෙක් ලස්සන හීනයක් දකින්න. ඇහැරිලා බලපුවහම මොකුත් නැහැ. හැබැයි මේ හීනෙන් එක්තරා කුල්මත් වීමක්, ඡායා මාත්‍ර වින්දනයක් ලබලා තියෙනවා. එතකොට අපි හීනෙන් අවදි වෙන අවස්ථාව කියලා කියන්නේ කාමයේ ආදීනව හරියටම ප්‍රත්‍යක්ෂ වශයෙන් දකින්න වෙලාව. මේ හීනේ කිව්වේ අරක තමයි කාම හීනයක් දකිමින් ඉන්නවා. ආරාම රාමණීයකම්, වන රාමණීයකම්, භූමි රාමණීයකම් කියලා, පොක්කරින් රාමණීයකම් කියලා ඒ ලස්සන හීනයක් දකින්න. ඒකයි. ඊළඟට මේවයි තියෙන අනාත්ම ලක්ෂණය පෙන්වන්නේ යාචිතක උපමාවෙන්. යාචිතක උපමාව. ඉල්ලගත්ත දෙයක් මේක. අනුන්ගෙන් අයිති නැහැ. ඒක කොයි වෙලාවෙ හරි අයිතිකාරයක් අපි ඒක ගිහිල්ලා දෙන්න ඕනේ නැත්නම් අපි ඕක බදාගෙන අයිතිකාරයට නොදී හොරෙන් හරි පාවිච්චි කරමින් ඉන්නකොට අයිතිකාරය ඇවිල්ලා ඒක උදුරගෙන යනවා. යාචිතකයක් කියලා කියන්නේ ඉල්ලගත්ත දෙයක් తాවකාලිකව. ඒ වගේ දෙයක් කාමයේ. ඊළඟට රුක්කපල උපමාව. කපන ගහක ගෙඩි කකා ඉන්නවා වගේ යටින් මිනිස්සෙක් ගහ කපනවා, ගහේ මිනිස්සෙක් ගෙඩි කකා ඉන්න බහින්නේ නැතුව. ඒ වගේ මේ කාමයෙන් අන්ධ වෙලා ගත කරන ජීවිතේ. ඔන්න ඔය විදිහට ඊටාම ගැඹුරු උපමා පද්ධතියකින් බුදුරජාණන් වහන්සේ මේ කාමයේ පිළිබඳ අර ගැඹුරු අවබෝධය අපිට තුල ඇති කරනවා. එතකොට තමයි කෙනෙකුට නිස්සරණයට යන්න පුළුවන් කියන්නේ. නෙක්ඛම්මයට ගිහිල්ලා ඒ උපේක්ෂාව වෙන්න පුළුවන්කම තියෙනවා. උපේක්ෂාවට එනවා කියන එක හරි වැදගත්. මෙතෙන්දි තමයි බුදුරජාණන් වහන්සේ මේ නිතරම උපේක්ෂාව තමයි දේශනා කරන්නේ. යත් සබ්බසෝ ලෝකාමිෂෝපදාන අපරිශේෂා නිරුද්ධಂತಿ තමයේ උපේක්ඛම් භාවේති කියලා. ඉතින්දි පාවිච්චි කර වචනේ කාමයට ලෝකාමිෂ කියන වචන. සියලු ආකාරයේ ලෝකාමිෂයන් පිළිබඳව තියෙන උපාදාන තණ්හා මාන දිට්ඨි අපරිශේෂා ඉතිරි නැතිවම නිරුද්ධಂತಿ අපේ හිතෙන් අයින් වෙන්න නම් ඔය අභ්‍යාසය තුල නැත්තම් කාමයේ තුල අපි භාවනාවක යෙදিলা ඉන්න ඕන. ඔකට අපි කාම භාවනාව කියලා කියන්නත් පුළුවන්. එහෙම කිව්වම සමහර අය ටිකක් කලබල වෙන්න ඉඩ තියෙනවා. මොකද මේ එහෙම භාවනාවක් බුදුහාමුදුරුවෝ කියලා නෑ නේද කියලා තියෙනවා. ධම්මානුපස්සනාවේ මුලටම තියෙන්නේ නීවරණ පබ්බේ. ඒකෙදි කියන්නේ මොකද්ද?
සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති කියලා. එතකොට පේනවා ඒක කාම භාවනාවක් කියලා. කාමයේ භුක්ති විඳින වෙලාවේ කාමයේ පිළිබඳ තියෙන කාමච්ඡන්දය පරීක්ෂා කරන්න කියලා කියන්නේ ඒ වෙලාව. ඒකයි ස්වභාවය. ඒක තියෙන්නේ කාමයේ භුක්ති විඳින වෙලාවේ. ඒක නැති වෙලාවේ ඒ පිළිබඳ භාවනාවක් කරන්න බෑ. ඒක නිසා මේක පරීක්ෂා කරලා අපිට පුළුවන්කම තියෙනවා සබ්බසෝ ලෝකාමිස උපාදාන අපරිශේෂා නිරුද්ධಂತಿ. ඒක ගැඹුරු අවබෝධයක් තුළ ලොකු අවදිවීමක් තුළ සිද්ධ වෙන දෙයක්. මේ උපමා නිදර්ශන මගින් බුදුරජාන් වහන්සේ කරන්නේ අපිව එහෙම අවදි කරන්නේ. ඒක මහා ගැඹුරු අවදි කිරීමක්. අපි අවදි වෙන්න ඕන. අවදි නොවුනොත් මේ උපාදානයෙන් මිදෙන්න බැරි වෙනවා. උපේක්ෂාවට එන්න බැරි වෙනවා. ඉතින් අන්නේ උපේක්ෂාවට ආපු පුද්ගලයාට එතන ඉඳලා සූත්‍රයේ කෙටි පාඩ 3කින් ඉදිරිපත් කෙරෙන කොටස අද අපි සූත්‍රයේ අවසන් කිරීම සඳහා පාවිච්චි කරනවා. එතකොට එතනින් ඉස්සරහට තියෙන්නේ ත්‍රිවිද්‍යා කියලා ඔය අපේ ධර්ම සාහිත්‍යයේ සඳහන් වෙලා තියෙන එක්තරා ගැඹුරු අවබෝධයන් 3ක් පිළිබඳව විද්‍යා. ඔකට විද්‍යා කියන වචනේ වෙනත් තැන්වලදී පාවිච්චි කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒක අනුස්සරති කියන වචනේ තමයි පාවිච්චි කරලා තියෙන්නේ. නමුත් ඕවා පස්සේ කාලේ ඕවට විද්‍යා කියන නම යොදලා තියෙනවා. යොදන්න යෙදින්න හේතුවත් බුදුරජාණන් වහන්සේත් ඒ වචනේ යොදලා තියෙනවා මේ විද්‍යා ගැඹුරු අවබෝධයන් 3ක් හැටියට. ඉතින් ඕක බුද්ධ කාලීන ඉන්දියානු සමාජයේ මේ තේවිජ්ජ ත්‍රිවිද්‍යා පිළිබඳ සාකච්ඡාවක් තියෙනවා. ඒව ඉතින් තවත් සූත්‍රවලදී අපිට දකින්න පුළුවන්. ඔය දීඝනිකායේ අපේ සූත්‍ර පිටකයේ මුලටම තියෙන සූත්‍රය ඕනනම් මේ පිළිබඳව කියවලා බලන්න පුළුවන්. මේ බ්‍රහ්මජාල සූත්‍රය වගේ ඒවා. තවත් ඔය තේවිජ්ජ පිළිබඳව සාකච්ඡා වෙන තවත් සූත්‍ර තියෙනවා. තේවිජ්ජ සූත්‍රය කියලා වෙනම සූත්‍රයක් තියෙනවා. ඉතින් ඒ වගේ දේශනා කැමති කෙනෙකුට වැඩි දුර සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් අපි මේ තේවිජ්ජ පොඩ්ඩක් අවබෝධ කරගන්න උත්සාහ කරමු. දැන් අපි අර කාමය පිළිබඳව ගැඹුරු අවබෝධයටපත් වෙලා එයින් ඇති වුණු උපේක්ෂාව මූලික කරගෙනයි බුදුරජාණන් වහන්සේ මේ ත්‍රිවිද්‍යාව පැහැදිලි කරන්නේ. ඒක නිසා පටන් ගන්නෙ මේ පාඩ දැන් සූත්‍රයේ දිග අරගෙන ඇති කියලා මම හිතනවා අපේ පරිගණකයෙන් භාවිතා කරන කල්යාණ මිත්‍රයෝ. ඒ නිසා පාලි පාඨයේ මම එතන ඉඳලා කියවනවා. සකෝසෝ ගහපති අරිය ශාවකෝ. දැන් අසුතවා පුතුජන ගැන නෙමෙයි කතා. අර කියපු කාමයේ ආදීනව ගැඹුරින් අවබෝධ කරගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන හිත උපේක්ෂාවේ පිහිටුවාගත් අරිය ශාවකෝ ඉමං ඒව අනුත්තරං උපේක්ඛා සති පාරිසුද්ධින් ආගම්ම. අන්නේ කොටස හරි වැදගත්. එහෙම නැති කෙනෙකුට මේ ත්‍රිවිද්‍යා ගැන කතා කරලා වැඩක් නැහැ. ත්‍රිවිද්‍යාව හුදු නිකං ප්‍රකාශනයක් බවට පත් වෙනවා. හැබැයි අතෙන්ට ඇවිල්ලා හිටියොත් කෙනෙක් අර ඉහත කී අනුත්තරං උපේක්ඛා සති පාරිසුද්ධි. මොකද්ද මෙතන කියන අනුත්තර උපේක්ඛා සති පාරිසුද්ධිය? අර කාමයේ පිළිබඳව ඇතිවෙච්ච ගැඹුරු අවබෝධයේ තුලින් ඒ කාමයේ පිළිබඳව උපේක්ෂාවත් සිහියත් පැහැදිලි දැක්ම. මෙතන පාරිශුද්ධි කියන වචනය යෙදিলা තියෙන්නේ පරිවර්තන ආරන් තියෙන්නේ උපේක්ඛා සති පාරිශුද්ධින් කියන එක. සමහර අය පරිවර්තනය කරලා තියෙන උපේක්ෂා සිහි දෙදෙනාගේ පිරිසිදු වීම කියලා. උපේක්ෂා සති දෙදෙනාගේ පිරිසිදු වෙන්න දෙයක් නෑ. ඒවා කුසලතා. මේ පරිවර්තන කොච්චර දුර්වලද කිව්වොත් මේ සූත්‍රවලට දෙන පරිවර්තන. උපේක්ඛා සති පාරිශුද්ධි කියලා කියන්නේ මේ අර කාමයේ පිළිබඳව බොහොම පිරිසිදු ඥානයක් දැන් ඇති වෙලා තියෙනවා. ඒ පිළිබඳව සතිමත් නම්, ඒ පිළිබඳව උපේක්ෂාව තියෙනවා නම් ඔන්න ඒ අවස්ථාව කාමයේ පිළිබඳ ඊටාම උත්තරීතර අවස්ථාවක්. ඒකයි බුදුරජාන් වහන්සේ අනුත්තරං උපේක්ඛා සති පාරිසුද්ධින් ආගම්ම කියලා කිව්වේ.
ආගම්ම කියන්නේ ඒ தത്വයට පැමිණෙන්න පුළුවන් පුද්ගලයෙකුට. පැමිණුණු කෙනා තමන්ගේ පරණ தത്വයේ ටිකක් විමසා බැලීමක් මේ කතා කරන්නේ. ආගම්ම අනේක විහිතම් පුබ්බේ නිවාසං අනුස්සරති. පුබ්බේ නිවාස කිව්වම උගාක් අය පරිවර්තනය කරලා තියෙන්නේ මීට පෙර මේ ජීවිතේට කලින් ජීවිතේ ඉඳපු தત્ත්වය කියලා කියන්න තමයි පරිවර්තකයෝ දීලා තියෙන්නේ. මොකද මේවා විස්තර කරන තැන්වල ඒකම්පි ජාතින් දීපි ජාතියෝ කියලා මේ ಜಾති කියන වචනේ ඉදලා තියෙනවා. ಜಾති කියපු ගමම් අටුවාව ගන්නේම මේ ජීවිතේ නෙමෙයි. මීට කලින් අපි මේ උපදින්න කලින් කොහෙද හිටියේ කියන එකම තමයි ගන්න. නෑ ඒක නෙමෙයි. මේ උපේක්ඛා සති පාරිශුද්ධියට එන්න කලින් අපි මේක හොඳට මතක තියාගන්න. එන්න කලින් මම මොන තත්ත්වයේ හිටියද? කාමයේ පිළිබඳ මේ පුබ්බේ නිවාසානුස්සති ඥානය ඇති කරගන්නේ මෙතෙන්දි කාමයේ පිළිබඳ. මම දැන් උපේක්ඛා සති පාරිශුද්ධියට පැමිණලා තියෙන්නේ මොකක් සම්බන්ධයෙන්ද? කාමයේ සම්බන්ධයෙන්. ලෝකාමිෂයේ සම්බන්ධයෙන්. ලෝකාමිෂ උපාදානයේ අයින් වෙලා දැන් මේ පිළිබඳව මම ලොකු අවබෝධයක ලොකු සතිමත් භාවයක ගිහිල්ලා උපේක්ෂා වෙලා ඉන්නේ කාමයේ පිළිබඳව. දැන් මෙතෙන්ට මං එන්න කලින් මම මොන වගේ තත්ත්වයන් වල හිටියද කියලා බලනවා. එක එක විදිහේ ಜಾති අය හිටියා. මොන විදිහේ ಜಾති අය වෙලා හිටියා කියන්නේ මේ ජීවිතේදී මේ කලින් මරණයට කලින් එක ගැන නෙමෙයි මේ කියන්නේ. මේ උපත්තියට කලින් එක ගැන නෙමෙයි මේ කියන්නේ. මේ ජීවිතේදීම විවිධ ಜಾති අය වෙලා හිටියා. කාමයේ පිළිබඳව බොහොම වර්ණනා කරන ಜಾති උසස් කරලා කියන ಜಾති අය. කාමයේ අයිති කරගෙන ඒවයින් ආඩම්බර වෙලා උඩඟු වෙලා කාමාශක්ත වෙලා එහෙම හිටියා කියන එක පේනවා. පුබ්බේ නිවාසං අනුස්සරති. අනුස්සරති කියන්නේ සිහි කරලා බලනවා. දැන් ඉන්න උපේක්ඛා සති පාරිශුද්ධියට එන්න කලින් මම හිටපු හැටි කාමයේ එක්ක මගේ තිබිච්ච බොළඳ වැඩ, බොළඳකම්, අඥානකම්, ඒවා කාමයේ නිසා මම කරපු දුරාචාර, දුෂ්චරිත. මේවා දකින්නේ නැද්ද? අපූර්වට පේනවා. පුබ්බේ නිවාසයේ අපිට නම් හොඳට දකින්න පුළුවන්. බලන්න ඕන හැමෝම. ධර්ම ප්‍රතිපදාව ඉස්සරහට ආපුවාම පුබ්බේ නිවාසයේ බලනවා. මම කොයිතරම් නරක තැන්වල හිටියද? අනේක විහිතම් පුබ්බේ නිවාසං අනුස්සරති. අනේක විහිතම්. සාකාරං සෞද්දේශං බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. සාකාරං සෞද්දේශං ඒ කියන්නේ මොකක්ද? කරුණු සහිතව ඒවට හේතු තිබුණා. මං එහෙම කාමාශක්තයක් වෙලා එවැනි දේවල් කරන්න හේතු තිබුණා. ඒකයි සාකාරං සෞද්දේශං කියලා කිව්වේ. ඒක විස්තර වශයෙන් කෙටියෙන් මෙන්න විස්තර වශයෙන් ඒව ගැන හොඳට කරුණු දැන් කියන්න පුළුවන්. ඇයි? මං ඒ විදිහට ඒ જાතිය කෙනෙක් වෙලා හිටියේ. සාමාන්‍ය විවහාරයේ සිංහලයේ කියනවා මේ මිනිහා අමුතු જાතිය මිනිහෙක් කියලා. ඒ අමුතු જાතිය මිනිහෙක් කියන්නේ මෙරළේ ඉපදෙලාද? නෑ. මේ ජීවිතේදීම එක එක ಜಾති වලට වැටෙනවා. ඒතර මෙතෙන්දී ගන්න මේ කාමයේ නිසා විවිධ ಜಾති වලට වැටෙනවා. අන්න එහෙම ඥානයක් ඇති වෙන ඔය එක විද්‍යාවක් ඕක ලැබෙන්නේ අනුස්සරති පුබ්බේ නිවාසං. සිහි කිරීමෙන් ඕක ඕනම කෙනෙකුට ඇති කරගන්න පුළුවන්. පස්සේ කාලේ ඕවා කියලා තියෙන්නේ බුදුහාමුදුරන්ට විතරයි කියලා අසාධාරණ කළා. ඕ අසාධාරණ කියන්නේ කාටවත් සාධාරණ නැහැ කියන එක. එහෙම තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. එහෙම ඉදිරිපත් කිරීමක් නැහැ. බුදුරජාණන් වහන්සේ ඔය බ්‍රහ්මජාල සූත්‍රයේදී දේශනා කරලා තියෙනවා ඒ කේජි සමනාව බ්‍රාහ්මනාව ඕන කෙනෙකුට පුබ්බේ නිවාසානුස්සතිය කරන්න පුළුවන්. පුබ්බේ නිවාසානුස්සති ඥානය ඇති කරගන්න පුළුවන්. මේක බුදුරජාණන් වහන්සේට මේ අසාධාරණ ඥානයක් නේ. අසාධාරණ ඥාන කියලා જાතියක් නැහැ. ඒක මේ පස්සේ කාලේ මේවා විග්‍රහ කරන්න උත්සාහ කරපු අය මේ ධර්මයේ තේරුම් නොගැනීම නිසා ඇති කරගත්ත වැරදි දෘෂ්ටියක්. අසාධාරණ ඥාන තියෙනවා කියන්නේ. බුදුහාමුදුරේ එහෙම අසාධාරණ ඥාන ගැන මේ තථාගතයන් වහන්සේට විතරයි මේක තියෙන්නේ වෙන කාටවත් බෑ.
ඒක අර නිකන් දේවවාදයේ ඇතුලේ දෙවියන්ට විතරයි මේක අනිත් කාටවත් බෑ කිව්වා වගේ එකක්. එතකොට නිකන් හරියට මේක අපේ දේවවාදයකට වැටෙනවා. බුදුරජාන් වහන්සේ ඇති කරගත්ත ඥානය ඕනම මිනිසෙකුට ඇති කරගන්න පුළුවන්. ඒක බැරි අනිත් මිනිසයන්ට කම්මැලිකම නිසා, පසුබට ගතිය නිසා. ඒක අතහැරියොත් ඕන කෙනෙකුට පුළුවන්. එහෙනම් මෙතන පුබ්බේ නිවාසානුස්සති ඥානය නැත්තම් ඒ විද්‍යාව, ත්‍රිවිද්‍යාවෙන් පළවෙනි එක කියලා කියන්නේ ඕක සාපේක්ෂයි. ඕනම දෙයකට අදාළව පියවර යම්කිසි පියවරක් පහු කරගෙන පස්සේ ඒ තැනත්තාට මේ පුබ්බේ නිවාසය අනුසරණය කරන්න පුළුවන්. අනුස්සති කරන්න පුළුවන්. Taman දැන් ඉන්නේ මේ தත්ත්වයේ කලින් මං හිටියේ මේ தත්ත්වයේ කියලා. ඔය මේ අනුන්ගේව නෙමෙයි. මුගක් අය හිතලා තියෙන්නේ මේ පුබ්බේ නිවාසානුස්සතියෙන් මේ අනිත් අයගේව හොයනවා කියලා. Taman කොහෙද ගිය જાතිය පහුගිය මේ මෙහි උපදින්න කලින් මිනිස්සේ කැඩිට උපදින්න කලින් කොහෙද හිටියේ කියලා. ඒවා අපිට මොකටද? ධර්ම මාර්ගයේදී. මොකටද හොයාගත්තා කියලා අපි හොයාගත්තා කියන්නේ? මොකටද? මොකක්ද ඒකේ ඇති වැඩේ? ඒක තවත් මෝඩ උත්සාහයක් ප්‍රයත්නයක් මිසක මේ ජීවිතයේ දුකින් මිදින්න කෙසේවත් හේතු වෙන්නේ නැහැ. ඒක නිසා පුබ්බේ නිවාසානුස්සතිය කියලා කියන්නේ මේ උපතට කලින් අපි කොහේ හිටියද කියලා හොයන එක නෙමෙයි. සාකාරං සෞද්දේශං කරුණ සහිතව හේතු සහිතව අපි බලනවා මේ දැන් අපි ඇවිල්ලා තියෙන මේ කාමයේ පිළිබඳව මේ ගැලවීමට කලින් කොයිතරම් ඇලවිලා හිටියද මොන විදිහේ જાතිය පුද්ගලයෙක් බවට පත් වෙලා මම හිටියද මේ ජීවිතය තුලදීම කියලා. ඇයි මේක සිහි කරලා බලන්න කියන්නේ? මෙතන තියෙනවා තමන්ගේ ගැලවීම, තමන්ගේ විමුක්තිය භුක්ති විඳින අවස්ථාවක්. මේ පුබ්බේ නිවාසයෙන් කරන්නේ. පුබ්බේ නිවාසයේ සිහිපත් කිරීමෙන් කෙරෙන්නේ එහෙම දෙයක්. ඒකයි. ඉතින් මේ කාරණේ මේ අපි හොඳට තේරුම් ගන්න. පුබ්බේ නිවාසයේ අපි කරන්න ඕනේ නිතරම. පුබ්බේ නිවාසානුස්සතිය කරන්න ඕනේ. ඒ අනුස්සරණේ සිහිපත් කිරීම කරන්න ඕනේ නිතරම. මම මේ ධර්ම මාර්ගයට දැන් ඉන්න තත්ත්වේ බලන්න ඕනේ. දැන් මම මෙහෙමයි මේ මෙතෙන්ට එන්න කලින් මම හිටියේ මෙහෙමයි මේ විදිහට කියලා. ඔය නිකන් ඉන්නකොට ඕවා පුබ්බේ නිවාසානුස්සතිය කරන්න ඕනේ. මේක කරන්නේ Taman ගැන. මේකත් මේ ජීවිතේ කලින් හිටපු තත්ත්වය ගැන මේ මතක් කරගන්න. එතකොට Tamanටම ලොකු සැනසීමක්, ලොකු සහනයක්, අවබෝධයක් ඇති වෙනවා. කොච්චරනම් මං ඒ වයින් මිදිලා තියෙනවද? මොන જાතියේ මිනිස්සෙක් වෙලා මම හිටියද මේ ජීවිතේදීම. ඒකම්පි જાතින් දීපි જાතියෝ ආදී වශයෙන් දක්වන්නේ. ඔය පළවෙනි විද්‍යාව පුබ්බේ නිවාසං අනුස්සරති. ඕක ඕනම කෙනෙකුට සිහි කරන්න පුළුවන් වැඩක්. හැබැයි ඉතින් අර යම්කිසි පියවරක් පහු කරලා තියෙනෝනේ. පහු කරායින් පස්සේ තමයි පෙර අවස්ථාව මතක් කරන් සිහි කරන්න පුළුවන්. ඒකට හොඳ උපේක්ඛා සති පාරිසුද්ධින් ආගම්ම මෙතෙන්දි කිව්වේ අර කාමයේ පිළිබඳ. ඊළඟට මෙතන දෙවෙනි විද්‍යාව නැත්තම් දෙවෙනි කාරණේ හැටියට දක්වන්නේ සකෝසෝ ගහපති අරිය ශාවකෝ ඉමං ඒව අනුත්තරං උපේක්ඛා සති පාරිසුද්ධින්. ආපහු කියන්නේ අර කාමය පිළිබඳව ගැඹුරු අවබෝධය තුලින් ඇති කරගත්ත ඒ උපේක්ෂාව, ඒ සතිමත් බව, ඒ පිරිසිදු හිත ඇතිව දිබ්බේන චක්කුණා විසුද්ධේන අතික්ඛන්ත මානුසකේන සත්තේ පස්සති චවමානේ uppajjamaනේ හීනේ පනීතේ සුවන්නේ දුබ්බන්නේ සුගතේ දුග්ගතේ යතා කම්මෝපගේ සත්තේ පජානාති. ඕකට කියනවා දිබ්බ චක්කු කියලා. දිබ්බ චක්කු කියලා ඔය කාරණේ හඳුන්වනවා. මොකද්ද මේ දිබ්බ චක්කු කියන්නේ? මෙතන ඒක පැහැදිලි වෙනවා. අතික්ඛන්ත මානුසකේ කියන වචනයක් පාවිච්චි කරනවා. අතික්ඛන්ත මානුසකේ කියන්නේ සාමාන්‍ය මිනිසෙක් නොදකින කියන අර්ථය. නොපෙනෙන විදිහට මේ උපේක්ඛා සති පාරිසුද්ධියේ තියෙන තැනත්තාට සත්‍යේ පස්සති. සත්‍යය දකිනවා. චවමානේ uppajjamaනේ හීනේ පනීතේ සුවන්නේ දුබ්බන්නේ සුගතේ දුග්ගතේ යතා කම්මෝපගේ. ඒ වචනේ තමයි ඊටාම වැදගත් වෙන්නේ. යතා කම්මෝපගේ කර්මානුරූපව පුද්ගලය කරන කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම වලට අනුව හීන වෙන හැටි, ප්‍රනීත වෙන හැටි, සුවන්න වෙන හැටි, දුබ්බන්න වෙන හැටි, සුගත වෙන හැටි, දුග්ගත වෙන හැටි, චව වෙන හැටි, uppajja වෙන හැටි. මේ වචන වලින් මොනවද කියන්නේ? දැන් චව uppajja කියන දෙක ගමු ඉස්සර වෙලා. චව කියන්නේ ඒකෙන්
මිදිලා යනවා, ඉවත් වෙලා යනවා. උප්පජ්ජ කියන්නේ ඒ යම් තැනක හට ගන්නවා. දැන් කාය දුෂ්චරිතය කරන්න යහපත් වූ ජීවිතයෙන් චුත වෙනවා. චවති කියන්නේ කාය සුචරිතේ, වචී සුචරිතේ, මනෝ සුචරිතේ කරන්න උප්පජ්ජති. මොකේද උපදින්නේ? සුගතියෙහි යහපත් පුද්ගලයෙක් හැටියට මේ ලෝකයේ තුල ඒ පුද්ගලයාගේ ජීවිතේ පටන් ගන්නවා. ඒක තමයි උප්පජ්ජති කියන්නේ. දැන් මේක දානවා හුඟ දෙනෙක් මරණයෙන් පස්සේ තත්ත්වයට. මේ චවති කියන්නේ මැරෙන එකය, උප්පජ්ජති කියන්නේ වෙන තැනක ගිහිල්ලා උපදින එක. නෑ ඒක නෙමෙයි. කම්මෝපගේ සත්‍ය කර්මානුරූපව මේ ජීවිතයේ තුලදීම කාය වාක් මනෝ දුෂ්චරිත කරන පුද්ගලයා චවති. අර යහපත් වූ ජීවිතයෙන් මිදිලා යන. කාය වචී මනෝ වාක් සුචරිත කරන පුද්ගලයා උප්පජ්ජති යහපත් දීපේතක උපදිනවා. හට ගන්නවා කියන එකනේ උප්පජ්ජති කියන්නේ. චවති කියන්නේ ඉවත් වෙලා යනවා කියන එකනේ. මොකද්ද මේ චවති? මොකද්ද උප්පජ්ජති? තමන්ගේ ජීවිතේ සැප ගෙවිලා යනවා. දුක හට ගන්නවා. කොහොමද ඒක දකින්නේ? කම්මෝපගේ සත්‍යේ පජානාති. සත්‍යෝ කර්මානුරූපව තමන්ගේ ජීවිතේ සැප ගෙවා ගන්න හැටි, දුක උපදවා ගන්න හැටි. නැත්නම් දුක ගෙවා ගන්න හැටි, සැප උපදවා ගන්න හැටි. මේ දෙක දකින්න. දුරාචාරයට, දුෂ්චරිතයට ගියොත් සැප චවති, දුක උප්පජ්ජති. සදාචාරයට, යහපතට, කුසලයට, පිනට ගියොත් සැප උප්පජ්ජති, දුක චවති. මේක තමයි චවමානයේ උප්පජ්ජමානයේ කියලා කියන්නේ. මේක මේ ජීවිතේදීම දකින්න දෙයක්. දිබ්බේන චක්කුණා කියන වචනේ බුදුරජාණන් වහන්සේ මේක පාවිච්චි කරේ. මේක සාමාන්‍ය කෙනෙක් දකින්නේ නැහැ. සාමාන්‍ය කෙනෙකුට පේන්නේ නැහැ. අර උපේක්ඛා සති පාරිශුද්ධිය තියෙනවා. තියෙන කෙනාට පේනවා අනේ මේ දුරාචාර දුෂ්චරිත කරලා තමන්ගේ ජීවිතේ සැප නැති කරගන්න හැටි, දුක උපදවා ගන්න හැටි. යහපත පින කුසලයේ කරලා තමන්ගේ ජීවිතේ දුක නැති කරගන්න හැටි, සැපය උපදවා ගන්න හැටි දකින්න. තමන්ගේ ජීවිතේදී මේක තමන් කරගන්න විදිහ දකින්න. ඒ දකින්න පුද්ගලයා මොකද? සුගතේ දුග්ගතේ. දුග්ගතියට යන්නේ සුගතයට දකින්න. ඒ හීනේ පනීතේ. හීන පැත්තට යන්නේ. ප්‍රනීත පැත්තට යනවා. සුවන්නේ දුබ්බන්නේ. වර්ණ කිව්වම අපි හිතන්නේ පාට කියලා. පාට නෙමෙයි අදහස් කරන්නේ මෙතන. වර්ණ කියන්නේ ගතිගුණ. දුර්වර්ණ කියලා කියන්නේ දුර්ගති. ගති ලක්ෂණ. සුවන්න කියලා කියන්නේ යහපත් වූ ගති ලක්ෂණ. ඉතින් මේවට කර්මානුරූපව කම්මෝපගේ සත්‍යය මේක වැටෙන හැටි දකින්න. අර විසුද්ධේන අතික්කන්ත මානුසකේන අනුත්තරං උපේක්ඛා සති පාරිසුද්ධින් මේ උතුම් සිහිනුවන වීරිය තුලින් ඇවිල්ලා මේ සතියයි පිරිසිදු බවයි උපේක්ෂාවයි තියෙනකොට මේ ටික දකින්න. ඔන්න දෙවෙනි දැක්ම. ඕකට කියන්නේ දිබ්බ චක්කු. ඒකත් විද්‍යාවක් කියලා කියනවා. ඉතින් ওই ටික දැක්ක පුද්ගලයා තව දුරටත් Taman තුල තියෙනවා නම් ඔය දකින්නේ වෙන කවුරුවක්වත් නෙමෙයි. මේ පුබ්බේ නිවාසයේ දකින්නේ Taman එදා හිටපු තැනයි අද හිටපු ඉන්න තැනයි. දකිනවා. එතකොට අද ඉන්න තැන තව දුරටත් කෙලස් තියෙනවා නම් ඒක දකිනවා. ඊළඟට දිබ්බ චක්කුවෙන් දකින්නේ වෙන කවුරුවක්වත් නෙමෙයි. වරද්ද ගන්න හොඳ නැහැ. දිබ්බ චක්කුවෙන් දකින්නේ තමන්ම චව උප්පජ්ජ තමාගේ ජීවිතය තුළ තමන් හීන පනීත වෙන හැටි, තමන් සුවන්න දුබ්බන්න වෙන හැටි, තමන් සුගත දුග්ගත වෙන හැටි. සත්‍ය කිව්වම මේ විවිධ සත්‍යෝ කියලානේ පරිවර්තනය කරලා තියෙන. නමුත් සත්‍ය කියන වචනේ තියෙනවා ආශක්ත කියන තේරුම. ඇලී සිටිනවා කියන කාමයට ඇලුනම කුසලයෙන් චවති. කුසලයෙන් සැපෙන් චුත වෙන. දුකේ උපදිනවා උපජ්ජති. ඒකට ඇලුනම හීන වෙනවා. පනීත ගතිය නැති වෙනවා. සුවන්න ගෙවිලා ගිහිල්ලා දුබ්බන්න වෙනවා. කාමාසක්ත
ඔය ආසත්ත සත්ත්ව කියන වචනේ තියෙන ඇලී සිටින කියන තේරුම. සත්වයා කියන තේරුමක් තියෙනවා. නමුත් මෙතන ගන්න අපි ඇලී සිටින තේරුම. සත්‍යේ පස්සති කියනවා සත්වයෝ දකින්නවා කියලා තමයි මේව පරිවර්තනය කරන්නේ. නෑ. Taman ඇලිලා ඉන්නවා දකින්නවා. ආසක්ත වෙලා ඉන්නවා දකින්නවා. ඇලී සිටිනවා ඉන්නවා දකින්නවා. ඉතින් කර්මානුරූපව ඔන්න ඔය ටික දැක්කම ඊළඟ තුන්වෙනි තත්වය කියන්නේ ආසවක්ඛය සකෝසෝ ගහපති අරිසාවකෝ ඉමං ඒව අනුත්තරං උපේක්ඛා සති පාරිසුද්ධින් ආගම්ම ආසවානං කය අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දිත්තේ ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්තා උපසම්පජ්ජ විහෙරති. ඉතින්ට එනෝ උපසම්පජ්ජ විහෙරති. පැමිණෙනෝ ඒකට. ආයාසයෙන් මොකද Taman දකින්න අර පුබ්බේ නිවාසයයි දිබ්බ චක්කුවයි. පුබ්බේ නිවාසානුස්සතියයි නැත්නම් පුබ්බේ නිවාස අනුස්සරණය. සහ දිබ්බ චක්කුවෙන් තවදුරටත් Tamanගේ සියුම් අඩුපාඩුකම් දකින්න. ඊටාම සියුම් දේ මේ දකින්න. අපි ඔකට කියමුකෝ ආසව කියලා. ආසව දකින්නවා කියලා. ආසව කිව්වම ඒවා මේ කාලයක් තිස්සේ ඔය කාමාසවනේ මුලටම තියෙන්නේ. ආසවවල භවආසව, දිට්ඨාසව, අවිජ්ජාසව කියලා හිතේ පැහැවා තියනා වූ ඒ අදහස් සියුම් මතිමතාන්තර දෘෂ්ටිමය තත්වයන් හුඟක් මේ ආසව කිව්වම අදහස් වෙන්නේ. ඒව දකින්න. ඒකයි ආසවක්ඛය කියලා. ඒ අවස්ථාව හඳුන්වන්නේ. ආසව ඛය අවස්ථාව. ඉතින් මේ ආසව ටිකයි දකින්නේ අපි. කාගේවත් ඒවා නෙමෙයි මම දකින්නේ මගේ ආසව. ඒක දැක්කොත් තමයි මට ආසවක්ඛය වෙන්න පුළුවන්කම තියෙන්නේ. අනුන්ගේ ආසව දැක්කට ආසවක්ඛය වෙන්න බෑ. ඉතින් ආසවක්ඛයය ආසවානං khයාය උපසම්පජ්ජ විහෙරති. දිත්තේව ධම්මේ මේ ජීවිතේදීම ඔන්න වචනේ. දිත්තේව ධම්මේ කියන්නේ මේ ජීවිතේදීම ආසවානං khය අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං. ඔය විමුක්තිය අපේ දෙවිදියකට විස්තර කරනවා. පඤ්ඤා විමුක්ති කියන්නේ මේක ප්‍රඥාවෙන් දැකලා අර දෘෂ්ටිමය ගැටලු ටික අයින් වෙන එක තමයි වැරදි දෘෂ්ටි. ඔය කාමයට අපි හරියට වටිනාකම් දීලා තියෙනවා. අපි මේ පෝතලී සූත්‍රයේ කේන්ද්‍ර කරගෙන මේ සාකච්ඡාව කරා. ප්‍රධාන වශයෙන් සාකච්ඡා වෙන්නේ කාමය ගැන. ලොකු වටිනාකම් දීලා තියෙනවාට දෘෂ්ටි ඇති කරලා තියෙනවා. මිත්‍යා දෘෂ්ටි ඇති කරලා තියෙන කාමයේ පිළිබඳ. ඉතින් ඒවට වැටෙනවා සත්‍යය. ඒවට මුලා වෙනවා. අන්න ඒකෙන් ගැලවෙන එක තමයි පඤ්ඤා විමුක්තිය කියලා කියන්නේ. ප්‍රඥාව අවදි වෙන්න අර කාමයේ පිළිබඳ තිබිච්ච වැරදි දෘෂ්ටි වලින් ගැලවිලා යනවා. ඒකයි මේ පඤ්ඤා විමුක්තිය කියලා කියන්නේ. ඊළඟට චේතෝ කියලා කියන්නේ හැඟීම් පැත්ත. ඉමෝෂනල්. ඉතින් ওই කාමයේ භුක්ති විඳිනකොට හරියම හැඟීම් බර වෙනවා. මම සරල උදාහරණයක් කියන්නම්. පුද්ගලයන් ආශ්‍රයෙන් අපි කාමයේ විඳිනකොට මොකද වෙන්නේ කියලා බලන්න. මේ පුද්ගලයන් කෙරේ පුදුම විදියට හැඟීම් බර වෙනවා. තමන්ගේ ස්වාමි පුරුෂයා ගැන, භාර්යාව ගැන, අම්මා ගැන, අප්පච්චි ගැන, දරුවෝ ගැන. ඒගොල්ලෝ ඇසුරෙන් අපි කාමයේ භුක්ති විඳිනවනේ. ඒගොල්ලන්ගේ ආදරේ, කරුණාව, කැපවීම ඌව භුක්ති විඳිනවා. විඳිනකොට මොකද වෙන්නේ? දැන් ඉතින් ඉමෝෂනල් වෙනවා. චේතෝ. හැඟීම් බර වෙනවා කියලා අපි කියන්නේ. හැඟීම් බර වෙනවා. ඒකෙන් හැඟීම් බර වෙලා මොකද වෙන්නේ? ඒකට ඇලෙනවා, ගැටෙනවා, මුලා වෙනවා. හැබැයි ඒකේ තියෙන හේතුඵල ධර්මතාවය, ඒකේ තියෙන නිස්සාරත්වය, ඒකේ තියෙන ඕලාරික ගතිය, ඒ හැඟීම් බරකම, ඒක දුකට හේතු වෙන හැටි, ඒක දුගතියට යන හැටි, ඒක නිවන නිවීම සැනසීම වළක්වන හැටි අපි දැක්කොත් අන්න අර හැඟීම් බර ස්වභාවයෙන් මිදෙනවා.
ඒකට කියන්නේ චේතෝ විමුක්ති කියලා. ඕවා විස්තර කරනකොටත් කියන්නේ රාග විරාගා චේතෝ විමුක්ති. අවිජ්ජා විරාගා පඤ්ඤා විමුක්ති කියලා. අර තිබිච්ච අවිද්‍යාවන් ටික ඔක්කොම ගිලිහිලා යන එක ඒකට තමයි පඤ්ඤා විමුක්තිය කියලා. රාග කියන්නේ අර රංජනීය වෙන ගතිය. අර කාමයෙන් ප්‍රබෝධමත් වෙන ගතිය. ඒකට ඇලෙන ගතිය. ආසක්ත ගතිය. අර සත්ත ගතිය. සත්ත ගතිය. ඒක ඒ කාම තෙත් ගතිය වියලිලා යන. ඒක තමයි චේතෝ විමුක්ති කියලා කියන්නේ. මේක මේ ජීවිතේදීම කරගන්න දෙයක්, කරගත යුතු දිත්තේව ධම්මේ. ඒක සිද්ධ වෙනවා. ජෝතන තමයි නිබ්බාන නිවීම, දිත්තේව ධම්මේ. උපසම්පජ්ජ විහෙරති. මෙතෙන්ට පැමිණ වාසය කරනවා. එතකොට ඔය තමයි අන්තිමට පුද්ගලයා සියුම්ම දැකලා අපේ සියුම්ම පැතිකඩයන් දැකලා ආසව දුරු කරගන්න අවස්ථාව. කාම ආසව, භව ආසව, දිට්ඨ ආසව, අවිද්‍යාසව වශයෙන් ඔය ආසව බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙන ආසවක්ඛය අවස්ථාව. එතන තමයි මේ නිවීම සැනසීම තියෙන්නේ. ඒවා බොහොම ගැඹුරු ප්‍රඥාවෙන් දකින්න ඕනේ. මෙතෙන්දි කෙලින්ම කාමාසව ගැන මේ කතා කරන්නේ. මොකද උදින් කතා කරගෙන ආවේ පොතලියත් එක්ක සම්පූර්ණ කාමයේ පිළිබඳව. ඉතින් කාමාසව එක්ක තමයි භවාසව වෙන්නේ. කාමයේ භුක්ති විඳීමට සම්බන්ධ වෙලා තමයි යම් යම් තත්ත්වයන් අපේක්ෂා කරන්නේ. දිට්ඨාසව, අවිජ්ජාසව වුවත් එහෙම තමයි. ඉතින් හොඳයි ඔය දේශනාව කරලා බුදුරජාණන් වහන්සේ එත්තාවතාකෝ ගහපති අරිය ශාවකෝ එත්තාවතාකෝ ගහපති අරියස්ස විනයේ සබ්බේන සබ්බං සබ්බතා සබ්බං ඕහාර සමුච්ඡේදෝ හෝති. අර සියලු ආකාරයේ විවහාර අතහැර දැමීම කියන්නේ නිබ්බාන. එතකොට මෙතෙන්දි පටලවා ගන්න හොඳ නෑ. සබ්බේන සබ්බං සබ්බතා සබ්බං ඕහාර සමුච්ඡේදෝ. සියලු ප්‍රමාණවල සියලු ආකාරවල සබ්බේන සබ්බං සබ්බතා සබ්බං කියන වචන අපි එදා පැහැදිලි කරා. සියලු ප්‍රමාණ, සියලු ආකාර, සියලු ආකාරයේ ව්‍යවහාරයන් නිමා කෙරේ. එතෙන්දි ගන්න ඔය කාමාසව, භවාසව, දික්ඨාසව, අවිජ්ජාසව තමයි. වැරදි විවහාරයන් කියලා කියන්නේ ඒක කයින් වචනයෙන් සිතින් තුනෙන්ම වැරදි විවහාරයන්ගෙන් අයින් වෙන. එතකොට දැන් පොතලියගේ වෝහාර සමුච්ඡේදයයි ආර්ය විනී වෝහාර සමුච්ඡේදය අතර වෙනස අපි මේ සූත්‍රය තුලින් පැහැදිලි කරා. බුදුරජාණන් වහන්සේ ওই දේශනාව උතනින් නිමා කළා, අවසන් කරා, කෙලවර කරා. කෙලවර කරලා පොඩි ප්‍රශ්නයකුත් මෙයාගෙන් ඇහුවා. තංකින් මඤ්ඤසි ගහපති මොකද හිතෙන්නේ? යත ආර්යස්ස විනී සබ්බේන සබ්බං සබ්බතා සබ්බං ඕහාර සමුච්ඡේදෝ හෝති. අපිනකෝ ත්වං ඒව රූපං ඕහාර සමුච්ඡේදං අත්තනි සමනුපස්සති කියලා. මේක හරි අමුතු ප්‍රශ්නයක් බුදුරජාණන් වහන්සේ අහන්නේ. දැන් මම ආර්ය විනී ඕහාර සමුච්ඡේදයක් පැහැදිලි කරානේ. ඒක අත්තනි සමනුපස්සති. ඔබ තුල දකින්නවද කියලා? අයත් ඕහාර සමුච්ඡේදය කරපු කෙනෙක් හැටියටනේ තමන්ව ඉදිරිපත් කරේ. බුදුරජාණන් වහන්සේ අර පොඩ්ඩක් අමනාපුනේ ගෘහපතිය කියලා. ඉතින් ආර්ය විනී ඕහාර සමුච්ඡේදය කියන්නේ මොකද්ද කියලා ඇහුවනේ. ඒක කියලා දෙන්න කිව්වනේ. මේක කියලා දීලා අහනවා මොකද කියන්නේ දැන්? ඔබ දකින්නවද ඔබ තුල මේ ආර්ය විනී ඕහාර සමුච්ඡේදයේ තියෙනවද කියලා? තෙතෙන්දී පොතලිය උත්තර දෙනවා කෝචාහම් බන්තේ. මම ගැන මොන කතාවද ස්වාමීනි? කෝචාහම් බන්තේ. කෝච අරියස්ස විනී සබ්බේන සබ්බං සබ්බතා සබ්බං ඕහාර සමුච්ඡේදෝ. ආර්ය විනී ඕහාර සමුච්ඡේදය කියන්නේ මොකද්ද? මම මෙතෙක් කරලා තියෙන්නේ මොකද්ද? දැන් කියන්න දෙයක් නැහැ ස්වාමීනි මේක ගැන. ආරක අහම් බන්තේ අරියස්ස විනී සබ්බේන සබ්බං සබ්බතා සබ්බං ඕහාර සමුච්ඡේදා. මම සෑහෙන ඈත ඉන්නේ ස්වාමීනි. ආරකා කියන්නේ ගොඩක් දුරයි, ගොඩක් ඈතයි.
යාරි විනේ ඕහාර සමුච්ඡේදයේ ගොඩාක් ඈතින් මම ඉන්නේ. මයන්හි බන්තේ පුබ්බේ අඤ්ඤතිත්තේ පරිබ්බාජකේ අනාජානීයව සමානේ ආජානීයෝති අමඤ්ඤිම්ම. මම මේ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ගෙන් අන්‍ය ආගමිකයන්ගෙන් තමයි මේ මම මෙතෙක් අනුගමනය කර ඕහාර සමුච්ඡේදය ඉගෙන ගත්තේ. ඉතින් මම හිතාගෙන හිටියා ඒගොල්ලෝ මේ හොඳට දන්න අය කියලා. ඉතින් නොදන්න අය ගැන මම දන්නවා කියලා අමඤ්ඤිම්හ. මම එහෙම මඤ්ඤණාවක් ඇති කරගෙන හිටියා. වැරදි තේරුම් ගැනීමක් තුල හිටියේ කියලා. මම ඒ අයට අප උපස්ථානත් කළා. ඉතින් ඒ අය වැඳී පිළිය යුතු අය හැටියට සැලකලා ඒ අයගේ අනුශාසනා අනුව තමයි මම ওই වෝහාර සමුච්ඡේදේ සිද්ධ කළේ. මම පුරුදු කරගෙන ආවේ එහෙමයි කියලා. ඉතින් දැන් නම් මම දැනගත යුතු දේ දැනගත්තා කියලා අභික්ඛන්තම් බන්තේ මේක බොහොම විශිෂ්ටයි ස්වාමීනි. සේයතාපි බන්තේ නික්කුජ්ජිතං වා උකුජ්ජෙය්‍ය පටිච්චන්නං වා විවරෙය්‍ය මූලස්සව මග්ගං ආචික්කේය. මේක යටිකුරු කර එකක් උඩු කර කරා වගේ වහලා තිබුණ එකක් ඇරියා වගේ අන්ධකාරයේ වාතේල පජ්ජෝතන්දාරී අඳුරෙහි ආලෝකයක් දැල්ලුවා වගේ චක්කුමන්තා රූපානි දකින්තිති ඇස්තියනයිට රූප දැක ගන්න ලැබුණා වගේ. ඒව මේකෝ බන්තේ භගවත අනේක පරියායන ධම්මෝ ප්‍රකාශිත. ඔබ වහන්සේ මට නොඑක් ක්‍රම වලින් මේ කාරණේ පැහැදිලි කරලා දුන්නා. ඇත්තටම පියවර 3කින් පැහැදිලි කරානේ. ඉතින් බොහොම හොඳට තේරිලා ඒ සම්බන්තේ භගවන්තං සරණං ගච්ඡාමි ධම්මංච භික්ඛු සංඝංච උපාසකම්මං භවන් භගවා ධාරේතු අජ්ජතග්ගේ පානුපේතං. මම ඔබ වහන්සේ පිළිගන්නවා. ඔබ වහන්සේගේ ධර්මයේ පිළිගන්නවා. ඔබ වහන්සේගේ ශ්‍රාවකත්වයේ පිළිගන්නවා. මේක තමයි බුද්ධ ධම්ම සංඝ සරණ යනවා කියලා කියන්නේ. ඉතින් එහෙම කියලා මේ පොතලිය මම දිව්‍යත්‍යක් ඔබ වහන්සේගේ ධර්මයට අනුව කටයුතු කරනවා කියන ඒ ප්‍රතිඥාව සූත්‍රයක සඳහන් වෙනවා. ඉතින් ඕමයි පොතලිය දේශනාව අපි අද සාකච්ඡාවේදී පොතලිය දේශනාව උතකින් නිමා කරනවා. මම හිතනවා මගේ කරුණ පැහැදිලි කිරීම උතකින් ඇති කියලා. වෙනදා වගේම අපි ධම් සභාවට යමු වෙනවා. අපේ ධම් සභාවේ ඉන්න කල්යාණ මිත්‍රයන්ට අපි මෙතෙන් සිට අවස්ථාව සලසමු. සාකච්ඡාව සඳහා අවශ්‍ය කරුණු ඉදිරිපත් කරගමු. ප්‍රශ්න ගැටළු තියෙනවා නම් ඒවා අත්දැකීම් මොන හරි තියෙනවා නම් ඒවා දැන් පුබ්බේ නිවාස අනුස්සතිය කරනවාද දිබ්බ චක්කුව තියෙනවාද Taman ගැන ඒවා ගැන ටිකක් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ආසවක්කයේ තත්ත්වය කොහොමද? ඉතින් තමන් බලලා ඒවා දැක ගන්න පුළුවන්. හොඳයි එහෙනම් අපි ආරාධනා කරනවා ධම් සභාවේ ඉන්න අපේ කල්යාණ මිත්‍රයන්ට මෙතෙන් සිට සාකච්ඡාවට යමු කියලා. ශ්‍රේත හඳුරන්නේ සමාවෙලා අර දිබ්බ ඔබ වහන්සේ විශ්ව විතරක් ආකාරයෙන් නැවත යන්නේ මේක කනෙක්ෂන් එනවා ඔබතුමී ඉන්න තැන සිග්නල් අඩුකමක් නැති. නමුත් මං කියන දේ ඇහෙනව නේද? එහෙම මේ ඇහෙනවා අපේ එහෙමයි. ඔව් දිබ්බ චක්කු කියන වචනේ ඉදලා තියෙන්නේ මේ ඊටාම පිරිසිදු දැක්මක් කියන අදහස ඒකේ තියෙන්නේ. පිරිසිදු දැක්ම කියන අදහස. ඕවට අර්ථකථන සපයත්තේ වෙනත් විදිහේ අර්ථකථන ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් අපි මේ දිබ්බ චක්කු යෙදෙන තැන ඒ බුදුරජාණන් වහන්සේව දේශනා කරලා තියෙන අවස්ථා හොඳට පරීක්ෂා කරලා බැලුවොත් සහ අපි භාවනාවට යොමු වෙලා බැලුවොත් මේ දෙකෙන් තමයි අපි මේ දිබ්බ චක්කුව එක පැත්තකින් සූත්‍ර දේශනාවෙන් අපි තේරුම් ගන්නවා. දැන් මෙතෙන්දී නිතරම කියන්නේ අරිය ශාවකෝ ඉමං ඒව අනුත්තරං උපේක්ඛා සති පාරිශුද්ධින් ආගම්ම. එතකොට මේ පුද්ගලයා අර කාමයෙන් අකුසලයෙන් බැහැර වෙලා ඒවයි ආදීනව හොඳට තේරුම් අරගෙන ඒවයින් හිත මුදාගත්තම ගතසිත මුදාගත්තම මේ බොහොම පිරිසිදු
හිතක් ගැඹුරු සතියක් ප්‍රඥාවක් කරහා මේ කාමය ගැන උපේක්ෂාවක් ඇති වෙනවා. උපේක්ෂාව තුල තියෙන්නේ කලබල නැති ගතිය. කලබල නැති ගතිය. එතකොට කලබල නැති තත්වයටපත් වුණාම ඒ තැනත්තා මේ කාමයේ තුල කොයි විදිහට හිටියත් කොයි ආකාරයෙන් පැවතුණත් ඒ පුද්ගලයා ඒකෙන් කලබල වීමක් වෙන්නේ නැහැ. ඒකට නිශ්චිත නැහැනේ, අනිශ්චිතයි. එතකොට එයාට මේක පේනවා හොඳට. මේ කාමය නිසා තමන් කොයි තත්වයන්ටපත් වෙලා හිටියද කියලා. එතන පාවිච්චි කරන වචන ටිකක් තියෙනවා බුදුරජාණන් වහන්සේ. චවති uppajjati හීන පනීත සුවන්න දුබ්බන්න සුගත දුග්ගත කියලා. ප්‍රතිවිරුද්ධ වචන ටිකක් පාවිච්චි කරලා තියෙනවා. දැන් කාමයට වැටිලා සැපයි මේ විවේකයයි නැති කරගත්ත. එතන තමයි චවති කියන්නේ. සැපෙන් සහ විවේකයෙන් නැත්තම් සහනයෙන් චුත වුණා. දුක uppajjamaane උපදින විදිහ තමාගේ ජීවිතය තුලම චවමානේ පස්සති චවමානේ පස්සති uppajjamaane මේක හොඳට දකිනවා. මේක මේ කලින් කවුරුවත් පෙන්නලා දීලා නැත්තම් අනුශාසනා කරලා ඒක දැන් පිළි අරගෙන හිටියට මොකද දිබ්බේන චක්කුණා විසුද්ධේන අතික්කන්ත මානුෂිකේන පස්සති ජානාති නෙමෙයි. අපේ තියෙනෝනේ ජානාති පස්සති කියලා දෙකක්. දැනගන්නවයි දැක ගන්නවයි කියලා. මෙතන එදිලා තියෙන්නේ ජානාති නෙමෙයි පස්සති. තමන්ම තමන්ගේ ජීවිතය තුලින් දකිනවා මේ කාමයට අකුසලයට වැටිලා චුත වෙලා ඉඳපු කාලේ. මොකෙන්ද චුත වෙලා හිටියේ? අර සැපයෙන්, අර සහනෙන් චුත වෙලා හිටියා. uppajjati දුකේ උපදිනවා. දුක්ඛ දෝමනස්ස ගොඩක උපදිනවා මේ ජීවිතේදීම දකින්න. එහෙම නැත්නම් කර්මානුරූප සුචරිතයේ යහපත් කටයුතු වල යෙදෙනකොට අර සැපය තුල තමන් උපදින හැටි. දුක චවති දුක ගෙවිලා යන හැටි, දුක චුත වෙන හැටි දකින්නවා තමා තුළින්. හීන පනීත තත්වයන්ට තමන්පත් වෙන හැටි. කම්මෝපගේ කර්මානුරූපව පාප කුසලයට යෙදෙනකොට හීන වෙන හැටි තමන්. පුණ්‍ය කුසලයට යෙදෙනකොට පනීත වෙන හැටි. සුවන්න දුබ්බන්න වෙන හැටි. තමන්ගේ සුවර්ණ භාවයයි දුර්වර්ණ භාවය. දැන් සුවන්න කිව්වම ඉතින් රත්තරන් කියන්නේ නේ පුරුදු වෙලා තියෙන්නේ. සුවන්න දුබ්බන්න. එතකොට දුබ්බන්න කියන්නේ මොනවද? සුවන්න කියන්නේ රත්තරන් නම් දුබ්බන්න කියන්නේ මොනවද? එතකොට උත්තරයක් නැති වෙනවා නෑ. සුවන්න කියන්නේ රත්තරන් ගැන නෙමෙයි. රත්තරන් කියලා ලෝහයක් තියෙනවා පොළොවේ. ඒකටත් සුවන්න කියලා සමහර වෙලාවට ඉදිලා දෙයි. ඒක අර වර්ණවත් භාවය හොඳයි කියන අර්ථයෙන් සුවන්න කියලා කියන්නේ. ස්වර්ණ කියලා කියන්නේ. නමුත් සුවන්න කියන්නේ අපේ ගතිගුණ. අපිම දකිනවා අපි කම්මෝපගේ කර්මානුරූපව සුවන්න වෙනවා වෙලාවකට. නේ? සාමාන්‍ය මිනිසුන්ට එහෙමත් කියන හොඳ ගතිගුණ තියෙනකොට ඒ වෙලාවට කියනවා මගේ රන් කඳ කියලා. නේ? එතකොට සුවර්ණ වෙලා ඉන්නේ. එතකොට සුවන්න කියන්නේ ඇත්තටම පාටක් නෙවෙයි, හැඩයක් නෙවෙයි, අලංකාරයක් නෙවෙයි. මනා වූ ගතිගුණ වලින් යුක්ත කියන එක. දුබ්බන්න කියන්නේ දුර්වර්ණ වෙලා. ඒ කියන්නේ පාට මැකිලා නෙවෙයි. පුද්ගලයා ගතිගුණ වලින් පහළ වැටිලා. ඉතින් අපි දකින්න ඕක යථා කම්මෝපගේ සත්‍යේ මේ යහපත් අයහපත් කර්ම වලට ආසක්ත වීමෙන් ඇලී සිටීමෙන් සුවන්න වෙන හැටි දුබ්බන්න වෙන හැටි අපිම දකින්න. ඒක දැකීම දිබ්බ චක්කුව. ඒක මහා පිරිසිදු දැක්ම. මේ දෙපැත්ත දකින්න එක. සුගතේ දුග්ගතේ පස්සතේ. මේ ජීවිතේදීම අපි දුගතියට යනවා. අපේ ජීවිතය අවුල් කරගන්න. දුක් ගොඩක් කරගන්න. හිත දෝෂ කරගන්න. සම්බන්ධතා අවුල් කරගන්න.
ප්‍රශ්න වැඩි කරගන්න. ඒකට තමයි දුගතියටපත් වෙනවා කියලා කියන්නේ. සුගතියටපත් වෙනවා මේ ජීවිතේදී. හිත පිරිසිදු කරගන්න. කායික වාචික හැසිරීම නිවැරදි කරගන්න. පුද්ගල සම්බන්ධතා යහපත් කරගන්න. සුගතිය. කොහොමද ඒක වෙන්නේ? කම්මෝපගේ සත්‍යේ. මේ යහපත් අයහපත් කාය වාක් මනෝ කර්ම වලට ආසක්ත වීම. යහපත් කාය වාක් මනෝ කර්ම වලට ආසක්ත වීමෙන් සුවන්න වෙනෝ, සුගත වෙනෝ, පනීත වෙනෝ. කුසලයේ උපදින. අකුසලයේ චව, අකුසලයෙන් මිදෙන. ඊළඟට අයහපත් කාය වාක් මනෝ කර්ම වලට ආසක්ත වීමෙන් දුර්වර්ණ වෙනවා. දුබ්බන්. දුග්ගත වෙනවා. හීන වෙනවා. නන්ද කුසලයේ චවති. දුක උපජ්ජති. ඉතින් ওই ටික දකින්න පුළුවන් නේද කෙනෙකුට? ආර්ය ශාවකට නම් පුළුවන්. ඒකයි මේ ආර්ය ශාවකෝ කියන වචනේ මෙතන යොදලා තියෙන්නේ. අපිට අපේ ජීවිතෙන් ඕක දකින්න පුළුවන් දැන්. ඕක දකින්න පුළුවන්. ඕක තමයි දිබ්බ චක්කෝ කියලා කියන්නේ. දිවැස මමම මගේ ජීවිතයේ තුල කර්මානුරූපව සිද්ධ වෙන මේ යහපත් අයහපත් වෙනස දකින්න පුළුවන්. ඉතින් දකින්න කෙනා ඕකෙන් මිදෙනවනේ. ඕකෙන් මිදෙනවා. ඒකයි තුන්වෙනි තැනට කියන්නේ ආසවක්කය. ඉතින් දිබ්බ චක්කුව කියලා කියන්නේ ඕනෝක තමාගේ ජීවිතයේ තුල මේ සුගති දුග්ගති ස්වභාවය, සුවර්ණ දුර්වර්ණ ස්වභාවය, හීන පනීත ස්වභාවය, උපදින චුත වෙන ගතිය, කුසලයේ හෝ අකුසලයේ. අන්නේ ලක්ෂණ ටික දකින්න එක තමයි බුදුදහමේ බුදුරජාණන් වහන්සේ දිබ්බ චක්කු කියලා කියන්නේ. ඉතින් ඕක දකින්නම ඕන. ඔය දිවැස එන්නම ඕනේ. ඉතින් නිවන් දකින්න නම් දිවැස පහළ වෙන්නම ඕන. එහෙමයි. යම්දනේ සාදු හොඳින් තේරුණා අපේ හැමදෙරේ ඔබ ආසෙගේ මේ මෑත කාලේ යම් දේවල් සිද්ධ වුණා. ඒ හැම වෙලාවෙම මේ පුහුණුව ගොඩ වැදගත් වුණා අපේ හැමදෙරේ. ඔබ වහන්සේට නැද නමස්කාර කරමි. සාදු සාදු. ස්වාමීන් වහන්සේ ඔව් කියන්නේ අවසරයි ස්වාමීන් වහන්සේ මේ අසෘතවත් පුදුජණයා මේ ස්වාමීන් වහන්සේ අර මස්ලේ නැති ඇටලේව කන බල්ල පුතේ මස් ඇදල්ලක් දැහැගත් ගිජුලිහිනේ කුසේ ගිනි උලක් තමා පැත්තට ගමන් කරනකොට එතනින් විඳින දුක ගැනත් කපන ගහකට නැගලා ගෙඩි කන ස්වභාවයත් මේ සියල්ලක්ම බුදුරජාණන් වහන්සේ මේ උපමා සියල්ලක්ම දේශනා කළේ ස්වාමීන් වහන්සේ කොයිතරම් මේ කාමයේ ජිජුකම නිසාම නොවේද ස්වාමීන් වහන්සේ? එතන අවිද්‍යාව නිසාම සිද්ධ වෙන දෙයක් නේද ස්වාමීන් වහන්සේ? ඔව් ඒක හරි. අසුතව පුතුජන මට්ටමේදී කාමයේ පිළිබඳව තියෙන අවිද්‍යාව අර ඒකේ තියෙන මේ తాවකාලික වූ අස්සාදේ විතරක් දකින ස්වභාවය ආදීනව නොදකින. එතන තියෙන අවිද්‍යාව තමයි. අස්සාදේ විතරක් දකින තැන මෝහය තියෙන. ආදීනවේ නොදකින තැන අවිද්‍යාව තියෙන. අවිද්‍යාව නිසා ඇති වෙන తත්වය තමයි අර උපමා වගින් අර තියුණු උපමා වලින් පෙන්නන්නේ. ඒ කොයිතරම් අවිද්‍යාත්මකදනේ. අර එහෙමයි. ඇට කැබැල්ල ලෙව කන බල්ලෙක් වගේ කියන එක බුදුරජාණන් වහන්සේ මේ මිනිස්යන්ට අවමාන නිග්‍රහ කරනවා නෙමෙයි. එතන පෙන්නන්නේ නිදර්ශනයෙන් ඒකේ තියෙන කොයිතරම් මේ හීන පහත් ගති. පහත් ගති. ඔව්. කොයිතරම් අවිද්‍යාත්මක මේ ඒකේදී ක්‍රියාකල යුතු ආකාරය ගත යුතු පියවර පවා ඒ සමහර උපමා ඔය අංගාරකාසු උපමාව. මේ අංගාරකාසුව කියලා කියන්නේ අඟුරු ගොඩ නැත්නම් අඟුරු වල. දැන් අඟුරු වලක් ඉස්සර අඟුරු ඔය විදියට මේ ගිනි ගොඩක් ගහන්නේ මිනිස්සු ගිනි තපෙන්. ඉතින් ඒකෙන් පෙන්නන ඒ තියුණු උපමා ලං වුණොත් ඒකට වැටිලා මේ පිලිස්සලා යනවා. ඈතට ගියොත් තමන්ගේ ගිනි තප ගන්න බැරි වෙනවා. එතකොට මේ කාමයේ තියෙනවා දිවි පැවැත්මට උපකාරී වෙන එක්තරා මේ උපකාරක ලක්ෂණයක් තියෙනවා. දැන් උදාහරණයක් විදියට ටිකක් ගැඹුරු කාරණයක් කිව්වොත්
අපේ මේ ආහාර වලින් පස් ආහාරය කියලා එකක් අපි සාකච්ඡා කරලා තියෙනෝනේ. කබලින්කාර පස්ස මනෝ සංචේතන. එතකොට මේ පස් ආහාරය තුල තියෙන්නේ චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජීවා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස. ඔය පස්සේ වෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම ඇසුරේ. එතකොට මේ පස්සේ නොවේ මනස පවතින්නේ. මනසට අවශ්‍ය ආහාරය පවතින්නේ. එතකොට උතෙන්දී පුද්ගලයා මේ එක්තරා ප්‍රමාණයකට මේ පංචවිධ කාමයේ ඇසුරු කිරීමක් කරනවා. එහෙම නැති වුණාම මනස සහ කය පවත්වන්න බැරුව යනවා. ඒක හරියට අර ගිනි ගොඩට ලං වෙන්නෙත් නැතුව දුරස් වෙන්නෙත් නැතුව පුද්ගලයා දන්නෝ මේ ගානට හිටියොත් පිච්චෙන්නේ නැහැ. මේ ගානට හිටියොත් මේ සීතල දුරු කරගන්න පුළුවන්, ගැටලුව දුරු කරගන්න පුළුවන්. හරියට අපි මේ નિયમિત දුරින් ඉඳන් ගිනි තපින්නෙක් වගේ තමයි මේ කාමය පිළිබඳ බුදු පියාණන් වහන්සේ උගන්වපු මේ ප්‍රතිපත්තිය තුළට බැසගත්ත මෙහෙමයි. මුලදී මිත්‍යාචාරා වේරමණී, ඊළඟට නෙක්ඛම්ම, ඊළඟට කාමයේසු නිස්සරණ. එතෙන්ට ආපුවාම නිස්සරණ මට්ටමට ආවම පුද්ගලයා හරමයි. මේ අංගාරකාසු උපමාව ඒක පරිහරණය කිරීම පිළිබඳ. ඉතින් ඕවා දන්නේ නැහැ අසුතවා පුතුජන මට්ටමේදී. ඕවා පිළි අවිද්‍යාව තියෙන. ඉතින් එක්කෝ අඟුරු වලට වැටෙනවා. මේ කාමයට වැටිලා කාමාසක්ත පුද්ගලයෙක් වෙලා ඒවයින් අප්‍රමාණ පව්ව කුසල් කරගෙන එහෙම වැටෙනවා. එහෙම නැත්නම් අත්කිලමතානුയോഗයට ගිහිල්ලා තමන්ගේ කය මනස දෙක පවත්ව ගන්නත් බැරුව ගිහිල්ලා ඊට පස්සේ ප්‍රතිපදාව පූර්ණේ කරගන්නත් බැරි එක්තරා නිකන් විකාර රූපී මේ යම් ඔය නිගණ්ඨ ජෛන ප්‍රතිපදාව වගේ ඒවායි තියෙන අන්නර ඒ ලක්ෂණ. ඒවට වැටිලා එහෙම ඒ පැත්තට යනවා. ඒ බුදුරජාණන් වහන්සේ මේක හරි සූක්ෂම විදියට ඊටාම තියුණු උපමා මේ උපමා ටික හරිම ප්‍රබලයි. මේක මින් බොහෝ වෙනත් තැන්වලදී උද්දෘත කරලා උපමා කරලා නිදර්ශන කරලා ඉදිරිපත් කරලා තියෙනවා. මේ උපමා ටික. ඉතින් මේවයින් ඇත්තටම පෙන්වන්නේ ඔබතුමී කිව්වා වගේ මේ අසුතවා පුතුජන මට්ටමේ තියෙන අවිද්‍යාව තමයි. එහෙමයි ප්‍රහාරය. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් මහත්තයා කියන්නේ. අපි ධම්මකට ටික එනකොට අර මේ පිරිස ආශ්‍රය කරන විදිය අපි සමහරක් උදේ මේ තරහ නොවි ඒ කට්ටියක ආශ්‍රය අඩු කරගෙන ඒ විදියට ඒ පිළිවෙලට හැසිරෙනවා. මොකද ඒ උදේ කැමති දෙයි පළක් නැති දෙයි සමහරක් විට කාමයේ හැර වෙන දෙයක් නෙවෙයි. ඉතින් මේ ආශ්‍රය කරනකොට අපි එක එකනා විතරන් දුරට පමණක් ආශ්‍රය කරන්න පුළුවන් කියලා එහෙම හිතන එක එතකොට ඕනේ තරහ නොවි ඒ පිළිවෙලට තියාගෙන ආශ්‍රය පවත්වාගෙන යන එක ඒකත් මේ ප්‍රතිපදාව තුළ ඒක පැහැදිලිවම කියනවා. අපි කතා කර අංගාරකාස උපමාවේදී කියන්නේ ඒකයි. දැන් අර පුද්ගලයෝ ඕනවට වැඩිය මේ කාමාශක්ත පුද්ගලයෝ ලං කරගෙන බැහැනේ. එතකොට අර නිකන් අඟුරු වලට වැටුණා, අඟුරු ගොඩට ඇදගෙන වැටුණා වගේ වැඩක් වෙනවනේ. ඊළඟට මේ පුද්ගලයෝ නැතුවත් බෑ අපිට ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම දුරස්ත කරලා ඈත් කරලා ඒගොල්ලන්ගේ සම්පූර්ණම අයින් වෙලා බෑ. අර ගිනි අඟුරු ගොඩෙන් අපිට පොඩි සීතල දුරු කරගන්න උදව්වක් වෙනවා වගේ සමහර පුද්ගලයන්ගෙන් ඉතින් අපිට යම් කිසි මේ ජීවිත පැවැත්මට සමහර දේවල් වලට යම් උදව්වක් තියෙනවා. එතකොට ඒක නිසා අර මර්යාදාව නැත්නම් සීමාව හරියට සනිටුහන් කරගන්න වෙනවා අපිට. මේ පුද්ගලයා කොච්චර ළඟ කිට්ටු කරගන්නවද කොච්චර දුරින් තියා ගන්නවද කියලා. ඉතින් අර කාමාශක්ත පුද්ගලයා හුඟක්ම ඈතින් තියාගන්න එක හොඳයි. නමුත් ඒගොල්ලන්ගෙනුත් අපේ ජීවිතවලට යම් පැවැත්මට මේ ලෞකික පැවැත්මට යම් දායකත්වයක් තියෙනවානේ. සමහර යම් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ ප්‍රමාණය අපිට ඕනනේ අර ගිනි අඟුරු ගොඩෙන් ගිනි තපිනවා වගේ. ඉතින් ගිනි තපින්න නම්
ඒ ගින්දර රස්නයක් ඕනමනේ. දැන් අපි කතා කරන්නේ උතන හීටර් එකනේ. ඔය සීත රටවල අපි දන්නවා ඒකේ ටෙම්පරේචර් කොච්චර ලෙවල් එකෙන් තියන්න ඕනද කියලානේ. ඉතින් ඒක වැඩි කරොත් එහෙම ප්‍රශ්නයක්. අඩු කරොත් ඒත් ප්‍රශ්නයක්. අර ටෙම්පරේචර් ලෙවල් එක තමයි බුදුරජාණන් වහන්සේ අංගාරකාස උපමාවෙන් කියන්නේ. ඉතින් ඒක කිව්වේ මේ ටෙම්පරේචර් එකට වැඩිය මේ පුද්ගලිය කාමයට කොච්චර ළඟින් ඉන්නවද කොච්චර දුරින් ඉන්නවද කියන කාරණේ තීන්දුව කරගන්න. ඒක පුද්ගලයා මහත්ය ඉදිරිපත් කරන්නේ කාමාශක්ත පුද්ගලය සම්බන්ධයෙන්. ඉතින් පුද්ගලයාත් එහෙමයි අපි අම්මා වුණත් තාත්තා වුණත් සාම්පුරුෂයා වුණත් භාර්යාව වුණත් දරුවා වුණත් ඥාතිය හිතවතා වුණත් එකට වැඩ කරන මිනිස්සයා වුණත් කවුරු වුණත් ඒගොල්ලන්ගේ ජීවිත වලින් අපේ ජීවිත වලට යම්කිසි දායකත්වයක් තියෙනවා. ඒක නැහැ කියන්න බෑ. හැබැයි මේ නිවන් මාගේදී අපි දැනගන්න ඕන එයා කොයි මට්ටමින් තියාගත යුතුද කියලා. එයත් එක්ක ආශ්‍රය කොයි මට්ටමින් පවත්වා ගත යුතුද කියලා. ඒක නේද මහත්යෝයි මතු කරන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒකත් බොහොම ක්‍රමානුකූලව බොහොම ප්‍රඥාවෙන් කරන්න, සිහියෙන් ප්‍රඥාවෙන් වීර්යයෙන් කරන්න. නැත්නම් ඉතින් තරහ වෙන්නත් ඉඩ තියෙනවනේ. ප්‍රශ්න අනවශ්‍ය ප්‍රශ්නයක් තියෙනවනේ. දුරින්ම දුරු කරනවායි කියලා එකකුත් නැහැ මේ ආර්ය ප්‍රතිපදාවේදී. සම්පූර්ණ. ඒගොල්ලෝ එක්තරා දුරක ඉන්නවා. ඉතින් ආශ්‍රයක් තියෙනවා. මේ අර ඈතින් යනකොට අතවනාගෙන යන්නේ අපි. සැලියුට් එක විතරක් දාගෙන යන්නේ. ඒ වගේ මතකන සාමනස් තේරුවන් සරණයි පින්සිල් වේවා. තේරුවන් සරණයි. හොඳයි එහෙනම් අපේ අද දහම් හමුවට ගත කරන්න අපිට තියෙන කාල වේලාව ඉක්මලා තියෙන නිසා දහම් හමුව නිමා කරමු. එතකොට අපේ මේ අනිශ්චිත විහරණය අන්තිම වශයෙන් මේ මහත්ය මතු කර කාරණේ තුල හොඳට පේන්නේ මේ අනිශ්චිත විහරණය තමයි. අපි ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව මේ පුද්ගලයෙක් එක්ක කටයුතු කරන ඒගොල්ලන්ගේ ස්වરૂපයේ ස්වභාවයේ තේරුම් අරගෙන. ඉතින් මේ ලෝකාමිෂය ගැන තමයි මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ තාම ගැඹුරින් පැහැදිලි කරන්නේ. සබ්බසෝ ලෝකාමිසෝපාදාන අපරිශේෂා නිරුද්ධಂತಿ තමේව උපේක්ඛම් භාවේති. මේක තමයි මේ සූත්‍රයේ කේන්ද්‍රීය පාඩය. මේ ලෝකාමිෂය පිළිබඳව බොහොම ගැඹුරින් තේරුම් අරගෙන ඒ පිළිබඳ උපේක්ෂා වෙනවා. ඉතින් උපේක්ෂා වෙලා අනිශ්චිත වෙනවා. ඒ පිළිබඳව තියෙන ආශව ක්ෂය කරලා දානවා. එතකොට අපි එතන ඉඳලා පරිහරණයේ භාවිතය අනිශ්චිතයි. අනිශ්චිතෝච විහෙරති නච කිංචි උපාදී. ඉතින් ඔය කාරණේ අපිට අපේ ජීවිතේට පුහුණුව සඳහා ගත හැකියි. ඒක තමයි භාවනාව කියන්නේ. අපි මේවා ඔක්කොම අපේ පුහුණුවට දැනුමට සීමා කරන්නේ නැතුව ඒක පුහුණුවට අපි ගන්න. ඒ තුල තමයි අපි මේ අනිශ්චිත විහෙරණය ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ. හොඳයි අද සාකච්ඡාවත් ඒ වගේම පෝතලී සූත්‍රයත් මෙතකින් අපි නිමා කරනවා. ඉතින් තවත් සූත්‍ර යෝජනා වෙලා තියෙනවා අපිට විශේෂයෙන් අනත්ත ලක්කන සූත්‍රයත් අපිට යෝජනා වෙලා තියෙනවා කතා කරමු කියලා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි සාකච්ඡා සුපුරුදු විදිහට හෙට නෙමෙයි අනිද්දාවේ අපි මුණ ගැහෙනවා. අද 13 ඊළඟට 15 වෙනිදා අඟහරුවාදා අපි හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තුෙන් අද දහම් හමුවත් අපි නිමා කරනවා. වෙනදා වගේම අපේ දහම් හමුවට සහ සම්බන්ධ වුණු අපේ ගෞරවනීය කල්යාණ මිත්‍ර පිරිස ස්වාමීන් වහන්සේලා මේ නින්නාන්සලා ඇතුළු හැම දිනාටම මේ අවබෝධ කරගත්ත අපි සාකච්ඡා කරන මේ උතුම් දහම මේ ජීවිතයේදීම අනිශ්චිත විහරණේ නම් වූ පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නට උපකාරී වේවා උපනිශ්‍රේ වේවා හේතු වාසනා වේවා කියන උතුම් අදිෂ්ඨානයෙන් අද දහම් හමුවත් අපි නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සුවපත් වේවා.